හරි. ගෙවුම් ශේෂ ලේඛනය. ගෙවුම් ශේෂ ලේඛනය කියන එකේ ළමයි අපි ඉගෙනගෙන තියෙනවා කිසියම් රටක් වෙනත් රටවල් එක්ක ගනුදෙනු කරන ගනුදෙනු වාර්තා කරන ලේඛනයට තමයි අපි කියන්නේ ගෙවුම් ශේෂ ලේඛනය කියලා. ඒක මේ විදිහට කියන්නත් පුළුවන්. නේවාසිකයෝ සහ අනේවාසිකයෝ අතර සිදුවන ගනුදෙනු වාර්තා කරන ලේඛනය. මේකත් ජාතික ගිණුම් වගේමයි. ජාතික ගිණුම් සකස් කරන්නේ අපි SNA 2008 කියන ජාතික ගිණුම් ක්‍රමවේදයට අනුවනේ. මේකෙත් මේ ගෙවුම් ශේෂ ලේඛනයේ හදන යම් නිශ්චිත ක්‍රමවේදයක් තියෙනවා. අපි ඒකට කියනවා වර්තමානයේ කටයුතු කරන එකට BPM 6 කියලා. Balance of Payment Method 6. හරිද? ඉලක්කම එන්නේ අප්ඩේට් එක. කාලෙන් කාලට මේක වෙනස් වෙනවා. වෙනස් වුණාම ඉලක්කම් වැඩි වෙවි යනවා. දැන්ට BPM 6 තමයි ගෙවුම් ශේෂ ලේඛනය හදද්දී අපි පාවිච්චි කරන්නේ. එතකොට BPM 6 එක අනුව මේක හඳුන්වලා තියෙනවා. මේකට අදාළ ගිණුම් කියලා තියෙනවා. ඒ ගිණුම් වලට අදාළ ගනුදෙනු වාර්තා කරන විදිය කියලා තියෙනවා. ඒ දේවල් තමයි අපි මේ ගෙවුම් ශේෂ ලේඛනයේ වාර්තා කරන්නේ. ගෙවුම් ශේෂ ලේඛනය කියන පාඩමේ ඉගෙන ගන්නේ. ගෙවුම් ශේෂ ලේඛනයක් කිව්වහම ළමයි මේ ගෙවුම් ශේෂ ලේඛනයේ ප්‍රධානම ගිණුම් තුනක් තියෙනවා. එකක් වර්තන ගිණුම, අනිත් එක ප්‍රාග්ධන ගිණුම, අනිත් එක මූල්‍ය ගිණුම. වර්තන ගිණුම, ප්‍රාග්ධන ගිණුම, මූල්‍ය ගිණුම. කාලය ඉතුරු කරගන්න ඕන නිසා ළමයි මේ ටීචින් ගයිඩ් එක පාවිච්චි කරනවා. මේ වර්තන ගිණුම තමයි ළමයි ජංගම ගිණුම කියලා කියන්නේ. වර්තන ගිණුමටම තමයි ජංගම ගිණුම කියන්නේ. වර්තන ගිණුම. එතකොට මේක තමයි මම 1 කිව්වේ, මේක තමයි 2 කිව්වේ, මේක තමයි 3 කිව්වේ. මේ අනුව ගිණුම් තුනක් තියෙනවා. ජංගම ගිණුම, ප්‍රාග්ධන ගිණුම, මූල්‍ය ගිණුම. මම ඔයාලට අර කලින් කිව්වා ගෙවුම් ශේෂ ලේඛනය හදන්නේ BPM 6 අනුව කියලා. ඒ අනුව ගෙවුම් ශේෂ ලේඛනයක් කියන එකේ අන්තර්ගතය කිව්වොත් ආර්ථිකයක් මේ රටක් විසින් සෙසු ලෝකයේ සමග කරන ගනුදෙනු හේතුවෙන් වෙනත් රටවලින් ලැබෙන විදේශ මුදල් සහ විදේශ රටවලට ගෙවන විදේශ මුදල් අතර වෙනස තුලනය කරන ආකාරය දක්වන ලේඛනයකි. අර මම කලින් කිව්වේ ළමයි BPM 6 එකේ තියෙන නිර්වචනය නේවාසිකයෝ සහ අනේවාසිකයෝ අතර සිදුවන ගනුදෙනු වාර්තා කරන ලේඛනය කියලා මේ ටීචින් ගයිඩ් එකේ තියෙන නිර්වචනය කිව්වත් හරි. මේක ළමයි දිත්ත සටහන් ක්‍රමයක් තියෙනවා. හැම හර සටහනක් සහ බැර සටහනක් තියෙනවා. සාමාන්‍යයෙන් බැර සටහන ධන කියලා අපි මාක් කරනවා. බැර ධන කියලා මාක් කරනවා. හර සටහන ඍණ කියලා මාක් කරනවා. ඒක කරන්නේ කොහොමද කියන එක මම ඉස්සරහට කියන්නම්. දිත්ත සටහන් ක්‍රමයකට වාර්තා කරන නිසා හරියටම 100%ක් නිවැරදිව වාර්තා කරොත් මේ ගෙවුම් තුලනය වෙනවා. සමාන වෙනවා. ඉතින් මේකට හර සහ බැර සටහනක් තියෙනවා. මම මේ දිත්ත සටහන් ක්‍රමයේ යන විදිය කියලා දෙන්නම් ඉස්සරහට උදාහරණත් එක්ක. මෙන්න මේකත් මතක තියාගන්න. සමහර වෙලාවට විභාගෙ මේක අහන්න පුළුවන්. මේ ගෙවුම් තුලන ලේඛනයේ වාර්තා කරන ගනුදෙනු ගිණුම් තුනයි වාර්තා කරන ගනුදෙනු ස්වරූප 5ක් තියෙනවා. ගනුදෙනු ස්වරූප 5ක් තියෙනවා. එකක් භාණ්ඩ හා සේවා අපනයනය කිරීම සහ ආනයනය කිරීමට අදාළ ගනුදෙනු වාර්තා කරනවා. ඒ වගේම ආදායම් ලැබීම සහ ආදායම් ගෙවීමට අදාළ ගනුදෙනු වාර්තා කරනවා. වත්කම්, ධනය, ත්‍යාග වැනි ඒකපාර්ශ්වීය සිදුවන සංක්‍රාමක සිදුව කරන ගනුදෙනු කියන්නේ සංක්‍රාම දේවල්. ඒ වගේම නිෂ්පාදනය නොකළ මූල්‍ය නොවන වත්කම් හිමි කර ගැනීම, විකිණීම ආශ්‍රිත ගනුදෙනු. ඒ වගේම මූල්‍ය වත්කම් හිමි කර ගැනීම හා විකිණීම ආශ්‍රිත ගනුදෙනු. මෙන්න මෙහෙම ගනුදෙනු වර්ග 5ක් තියෙනවා ගෙවුම් ශේෂ ලේඛනයේ වාර්තා කරන. මේ පහත් මතක තියාගන්න. ඒ ගනුදෙනු වර්ග 5 වාර්තා කරන ගෙවුම් ශේෂ ලේඛනයේ ආකෘතියට අනුව ප්‍රධාන ගිණුම් 3ක් තියෙනවා. ඒක මම කලිනුත් කිව්වා.
ජංගම ගිණුම, ප්‍රාග්ධන ගිණුම සහ මූල්‍ය ගිණුම කියලා. මේ ජංගම ගිණුම නැවත අණු කොටස් ගිණුම් ප්‍රධාන වශයෙන් කිව්වොත් හතරකට බෙදෙනවා. මේක තුනක් කියලා දාලා තියෙන්නේ මේ භාණ්ඩ ගිණුමයි සේවා ගිණුමයි එකට දාලා. අර ජංගම ගිණුම හේවත් වර්තන ගිණුම කොටස් තුනකට බෙදෙනවා. කොටස් තුන ගත්තොත් භාණ්ඩ ගිණුම කියන්නේ එකක්. මේ භාණ්ඩ ගිණුමේ වාර්තා කරන්නේ භාණ්ඩ අපනයනයි ආනයනයි. භාණ්ඩ අපනයන ආනයන කියලා කියන්නේ මේ ගියුම් විශේෂ ලේඛනයට අනුව දෘශ්‍ය දේවල් තමයි මේ භාණ්ඩ කියලා කියන්නේ. ඒතර දෘශ්‍ය දේවල් අපි යවනවා නම් අපනයනයක්, අපි ගෙන්න ගන්නවා නම් ආනයනයක්. දෘශ්‍ය. වර්තන ගිණුම කියන්නේ ජංගම ගිණුමටම තමයි. මම කලින් ලිව්වේ. භාණ්ඩ දෘශ්‍ය දේවල්. දෘශ්‍ය නොවන දේවල් අපනයනය සහ ආනයනය අපි සේවා ගිණුමට දානවා. දැන් භාණ්ඩ ගිණුමට උදාහරණ සීනි ගෙන්නනවා නම්, කංජ තෙල් ගෙන්නනවා නම්, මේ දේවල් ඔක්කොම භාණ්ඩ ගිණුමට යන්නේ. ටයර් ගෙන්නනවා නම් සේවා ගිණුමට යන්නේ සංචාරක සේවාව, රක්ෂණ සේවාව, මූල්‍ය සේවාව, ප්‍රවාහන සේවාව. මේ දේවල් යන්නේ මේ සේවා ගිණුමට. සේවා වලට අදාළ සියලුම ගනුදෙනු. මේ ප්‍රාථමික ගිණුමට යන්නේ සාධක ආදායම් ලැබීම සහ ගෙවීම. සාධක ආදායම්. අර අපි ප්‍රාථමික ආදායම් ලැබීම සහ ගෙවීම කියලා කියන්නේ. ඒ දේවල් තමයි ප්‍රාථමික ආදායම් ගිණුමට යන්නේ. සාධක ආදායම් වලටම තමයි ප්‍රාථමික ආදායම් කියලා කියන්නේ. ද්විතීයික ආදායම් ගිණුමට දාන්නේ මේ වර්තන ස්වරූපයේ කියන්නේ මෙතන ජංගම ගිණුම නෙමෙයි. වර්තන ස්වරූපයේ සංක්‍රාම. පිට රටවල් වලින් අපේ නෑදෑ කවුරු හරි පිට රට ගිහිල්ලා ඉන්නවනම් ඒගොල්ලන් මාසෙට සැරයක් අපිට සල්ලි එවනවා. ඒ වන සල්ලි යොකට දාන්නේ. රජයට එහෙම වර්තන ස්වරූපයේ සංක්‍රාම හම්බ වෙනවා නම් ඒක පාර්ශ්වීය දේවල් ওই ජංගම ගිණුමට දාන්න. ඒක තමයි ද්විතීයික ආදායම් ගිණුම කියලා කියන්නේ. මේ ගිණුම සම්බන්ධයෙන් ළමයි වාර්තා කරන ගනුදෙනු කීපයක් උදාහරණ තියෙනවා. අර මම පැහැදිලි කරපො මම ඔයාලට කිව්වා මේ භාණ්ඩ සම්බන්ධයෙන් දාන්නේ වෙළඳ ගිණුමට කියලා. භාණ්ඩ ගිණුම කියලාත් මේකට කියන්න පුළුවන්. මේ දැන් උදාහරණයක් ඇඟලුම් සමාගමක් මිලියන 500ක් වටිනා ඇඟලුම් තොගයක් අපනයනය කිරීම. ජපානයේ මෝටර රථ සමාගමකින් මිලියන 100ක් වටිනා මෝටර රථ අපනයනය කිරීම. ඒතකොට ජපානයේ අපනයනය කළා කියන්නේ අපි ආනයනය කළා. හරි? සිංහල කියවන්න හොඳ. ජපානයේ මෝටර රථ සමාගමකින් නේ ජපානයේ මෝටර රථ සමාගමකින් මිලියන 1000ක් වටිනා මෝටර රථ අපනයනය කිරීම. ඒගොල්ලන් අපේ රටට අපනයනය කළා නම් අපි ආනයනය කළායි තියෙන්නේ. මේ නිදසුන සම්බන්ධ ගනුදෙනු භාණ්ඩ ගිණුමට ඇතුළත් වෙනවා. ඒ කියන්නේ ලෝකයේ එක් රටක් සෙසු රටවල් සමග කරන භාණ්ඩ අපනයන සහ ආනයන තමයි අපි භාණ්ඩ ගිණුමේ වාර්තා කරන්නේ. විශේෂ දෙයක් මතක තියාගන්න මේ ගෙවුම් විශේෂ ලේඛනයේ ගිණුම කිව්වහම කොමන් අදහස ගිණුමින් එනවා. දැන් භාණ්ඩ ගිණුම කිව්වහම භාණ්ඩ තමයි වාර්තා කරන්න කියන අදහස එනවා. සේවා ගිණුම කිව්වහම සේවා තමයි මේකේ වාර්තා කරන්න කියන අදහස එනවා. සමහර සුවිශේෂී තැන් තියෙනවා මේ අර කොම්බලියෙන් නැති විශේෂයෙන් මතක තියාගන්න. උදාහරණයක් විදිහට දැන් භාණ්ඩ මේකේ වාර්තා කරනවා කියලා මතක හිටිනවා. හැබැයි තව සුවිශේෂී දෙයක් මූල්‍ය නොවන රන් මේකේ තමයි වාර්තා කරන්නේ. මූල්‍ය නොවන රන් කියන දේ මේකේ තමයි වාර්තා කරන්නේ. මේක සුවිශේෂී කර්මයක් විදිහට මතක තියාගන්න. මූල්‍ය නොවන රන් ආශ්‍රිත දේවලුත් ඒ කියන්නේ මුදල් විදිහට පාවිච්චි කරන ඒවා නෙමෙයි අනිකුත් රත්තරන් අපි මේකේ වාර්තා කිරීමක් කරනවා. ඉතින් මේකේ ශේෂය හොයන්නේ භාණ්ඩ අපනයන වලින් ආනයන අඩු කරනවා. සාමාන්‍යයෙන් අපනයන වලට වඩා ආනයන අඩුයි නම් අතිරික්තයක් එනවා. අපනයන වලට වඩා ආනයන වැඩි නම් හිඟයක් එනවා. එතකොට ඒකට වෙළඳ ගිණුමේ අතිරික්තය හෝ හිඟය කියලා අපි කියනවා. ඊට පස්සේ සේවා ගිණුම. සේවා ගිණුමේ දාන්නේ සේවා ආදායම් සහ සේවා සඳහා කරන ගෙවීම. ඒ කියන්නේ සේවා අපනයන සහ ආනයන කිව්වත් ප්‍රශ්නයක් නැහැ. සාධක නොවන සේවා සඳහා කරන ලැබීම් සහ ගෙවීම් තමයි මේකේ වාර්තා කරන්නේ. උදාහරණ තියෙනවා සංචාරක සේවාව, මුහුදු ප්‍රවාහනය, ගුවන් ප්‍රවාහනය, මූල්‍ය සේවා, විදුලි සංදේශන සේවා, රක්ෂණ සේවා, ඒ දේවල්. ඉතින් මේ සේවා ගිණුමේ විශේෂය හොයද්දී සේවා අපනයන වලින් සේවා ආනයන අඩු කළයි අපි ගන්නෙ. අපනයන වලට වඩා ආනයන අඩුයි නම් අපි කියනවා අතිරික්තයක් කියලා. ආනයන වලට වඩා අපනයන අඩුයි නම් ඒ කියන්නේ ආනයන වැඩි නම් අපි කියනවා හිඟයක් කියලා. එහෙම සේවා ගිණුමේ විශේෂය ගන්න.
ඒතර සේවා ගිණුමේ දාන උදාහරණ එතන තිබ්බේ නැහැ. ඊට පස්සේ ප්‍රාථමික ආදායම් ගිණුම. ප්‍රාථමික ආදායම් ගිණුමේ වාර්තා කරන්නේ සාධක සම්බන්ධයෙන් ආදායම් වැටුප් වෙන්න පුළුවන්. වැටුප් නම් හැබැයි පිටරට නේවාසිකයෝ විදියට උපයන ඒවා නෙවෙයි. අනේවාසිකයෝ විදියට උපයන ඒවා නෙවෙයි. රටේ කවුරු හරි කෙටි කාලයකට පිටරටකට ගිහිල්ලා උපයනවා නම් වැටුපක්. ඒව තමයි වැටුප් කියලා කියන්නේ. අනිත් පොලි ලාභ ලාභාංශ ඒ දේවල් මේ ප්‍රාථමික ආදායම් ගිණුමේ වාර්තා කරන්නේ. ඉතින් මේක වාර්තා කරන්නේ සාධක ලැබීම් සහ ගෙවීම්, සාධක ලැබීම් බැර විදියටත්, සාධක ගෙවීම් හර විදියටත් මේකේ වාර්තා කරනවා. ප්‍රාථමික ගිණුමට ඇතුළත් වන්නේ නිෂ්පාදන ක්‍රියාවලිය. ප්‍රාථමික ආදායම යන්දින්න එපා. කලිනුත් මං කිව්වා. ප්‍රාථමික ආදායම් ගිණුමට ඇතුළත් වන්නේ නිෂ්පාදන ක්‍රියාවලිය ආශ්‍රයෙන් පැනනගෙන පොලි, වැටුප්, මූල්‍යවත්කම්, ඒ වගේම උපයා ගන්න ලාභ ලාභාංශ වගේ දේවල්. උදාහරණ කීපයක් තියෙනවා. අනේ මේ තියෙන්නේ සංක්‍රාම ගිණුමේ දාන ඒවා. ද්විතීයික ආදායම් ගිණුමේ වාර්තා කරන්නේ ওই සංක්‍රාම ලැබීම් සහ ගෙවීම් වගේ දේවල්. ඒවා සංක්‍රාම ලැබීම් සහ ගෙවීම් අතර වෙනස තමයි ද්විතීයික ආදායම් ගිණුමේ ශේෂය කියන්නේ. එතකොට ගෙවුම් තුලන ලේඛනයේ ජංගම ගිණුමේ භාණ්ඩ හා සේවා ගිණුම, ප්‍රාථමික ආදායම් ගිණුම, ද්විතීයික ආදායම් ගිණුම කියලා තුනක් තියෙනවා. ඒ ශේෂ ගලපන්න. එතකොට භාණ්ඩ ගිණුමේ බැර ශේෂයෙන් හර ශේෂය අඩු කළා තමයි බැර ශේෂයෙන් හර ශේෂය අඩු කළා තමයි ශේෂය ගන්න. හරිද? බැර ශේෂයෙන් හර ශේෂය අඩු කළා තමයි ශේෂය ගන්න. මෙතන නම් වැරදි. ටීචින් ගයිඩ් වල එහෙම අවුල් තියෙනවා. ගණන් ගන්න එපා. බැර 1000යි හර 500යි කියන්නේ බැරනේ ධන හර ඍණ. එතකොට අතිරික්තයක් තියෙන්නේ 500ක. ප්‍රාථමික ආදායම් ගිණුමේ බැර 500යි හර 300යි කියන්නේ අතිරික්තයක් තියෙන්නේ ධන 200ක. ද්විතීයික ආදායම් ගිණුමේ බැර 500යි හර 1500යි කියන්නේ හිඟයක් තියෙන්නේ 1000ක. එතකොට ශේෂය 300යි හිඟයක්. ඊට පස්සේ මූල්‍යවත්කම් මූල්‍ය ගිණුම තුල ඇතුළත් වන අතර නිෂ්පාදනයේ නොකළ මූල්‍ය නොවන වත්කම් ප්‍රාක්‍තන ගිණුමේ සටහන් කරයි. මේ නිෂ්පාදනයේ නොකළ මූල්‍යවත්කම් තියෙනවා ළමයි මේවට අදාළ දේවල් අපි ප්‍රාක්‍තන ගිණුමේ වාර්තා කරන බලපත්‍ර, බදු ගිවිසුම්, සන්නම්, කීර්තිනාම විකිණීම් මිලදී ගැනීම, තානාපති කාර්යාලයට අදාළ ඉඩම්, පේටන්ට් බලපත්‍ර මේවට අදාළ මොකාහරි ප්‍රකාශන අයිතිය ඒ දේවල් වලට අදාළ දේවල් අපි දාන්නේ ප්‍රාක්‍තන ගිණුමේ. සියලුම මූල්‍යවත්කම් සහ වගකීම් වලට අදාළ ගනුදෙනු දාන්නේ මූල්‍ය ගිණුමේ. අර මූල්‍ය නොවන ඒවට අදාළ මේ දේවල් දාන්නේ ප්‍රාක්‍තන ගිණුමේ. මූල්‍යවත්කම් සහ වගකීම් වලට අදාළ දේවල් දාන්නේ මූල්‍ය ගිණුම. නැවතත් මම කියනවා ළමයි මේ පාඩම ටිකක් ලොකුයි. චිත්ත සටහන් තියෙනවා මේ පාඩමවල පාඩමේ විස්තරාත්මකව කතා කරන්න ඕන කොටස් ටිකක් තියෙනවා. මම මේ මතක් කිරීමක් තමයි ඔයාලට මූලික වශයෙන් කරන්නේ. මේ මතක් කරන එකෙන් ඔයාට නෝට් එකක් කියවුවාම ලොකු දෙයක් කරගන්න පුළුවන්. පාඩම් කරපු කෙනෙක් නම් ටක් ටක් දාලා කරුණු ටික මතක් වීමක් සිද්ධ වෙනවා. ඒකෙන් ඔයාට ලොකු ලකුණු ප්‍රමාණයක් නැවත ගිලිහිලා නම් තිබ්බේ නැවත ආවරණය කරගන්න පුළුවන්. වත්කම් සහ වගකීම් වලට අදාළ දේවල් වත්කම් සහ වගකීම් වලට අදාළ දේවල් තමයි මූල්‍ය ගිණුමේ වාර්තා කරන්නේ. එතකොට මේකේ කොටස් කීපයක් තියෙනවා. ඍජු ආයෝජන කළඹ ආයෝජන මූල්‍ය ව්‍යුත්පන්න වෙනත් ආයෝජන විදේශ සංචිත වත්කම් කියලා. ඒක ළමයි මේ දිත්ත සටහන ලියද්දි ගොඩාක් පරිස්සම් වෙන්න ඕනේ.
විශේෂතරහන් ලියද්දි ගොඩාක් පරිස්සම් වෙන්න ඕනේ මෙන්න මේ මූල්‍ය ගිණුමේ තියෙන සංරජකත් එක්ක අර මං කලින් කිව්වේ තියෙන්න ඕන කියන්නේ මූල්‍ය ගිණුමේ ඇතුළත් වෙන සංරජක හැබැයි ඇතුළත් වුණාට අපි මේවා වර්ගීකරණය කරන්නේ මෙන්න මෙහෙම ඍජු ආයෝජන විවිධ ආයෝජන අනෙකුත් ආයෝජන සහ සංචිතවත්කම් කියලා. ඍජු ආයෝජන විවිධ ආයෝජන අනෙකුත් ආයෝජන සහ සංචිතවත්කම් කියලා. මේ මුදල් සම්බන්ධ සියලු දේවල් තියෙන්නේ අනෙකුත් ආයෝජන වල. මුදල් සහ තැන්පතු සම්බන්ධ දේවල්. මේක තමයි වැඩිම ඍජු ආයෝජන කියන්නේ සාමාන්‍යයෙන් දිගු කාලීන නැත්නම් කොටස් මිලදී ගන්නවා නම් 10%කට වඩා වැඩි හිමිකම් ප්‍රතිශතයක් හම් වෙන කොටස් වලට අදාළ ගනුදෙනු තමයි ඍජු ආයෝජනයේ දාන්නේ. 10%ට වඩා අඩු හිමිකමක් සහිත කොටස් තමයි අපි විවිධ ආයෝජන වල දාන්නේ. මේකට අදාළ නෝට් එක කියව ගන්න නෝට් එකක් කාට හරි නැති කෙනෙක් ඉන්නවා නම් කතා කරන්න නෝට් එක දෙන්න. හරි. මේක ළමයි ඔය මූලික දේවල් තමයි දැනගන්න ඕනේ. මේක තියෙන සංරචක. ඊට පස්සේ මේකේ ඩබල් එන්ට්‍රි ලියා ගන්න පුළුවන් වෙන්න ඕනේ. ශේෂය නම් ගන්න පුළුවන්. බැර වලින් හර අඩු කළා ශේෂයන් ගන්න තියෙන්නේ පාස් පේපර්ස් වලත් ඒ වගේ ප්‍රශ්න තමයි ගොඩාක් වෙලාවට අහලා තියෙන්නේ. භාණ්ඩ ගිණුමේ ශේෂය කීයද? භාණ්ඩවල බැර වටිනාකම් මෙච්චරයි, හර වටිනාකම් මෙච්චරයි කියලා දීලා ශේෂය කීයද කියලා අහනවා. සේවා ගිණුමේ ශේෂය අහනවා. ද්විතීයික ආදායම් ගිණුමේ ශේෂය අහනවා. ඊට පස්සේ සමස්ත ජංගම ගිණුමේ ශේෂය අහනවා. ඔය වගේ දේවල්. මේක ළමයි ඩබල් එන්ට්‍රි ගැන කිව්වොත් ඩබල් එන්ට්‍රි ලියන්න මෙන්න මෙහෙමයි. මම මතක් කිරීමක් කරන්නේ ඩබල් එන්ට්‍රි ලියන විදිය. විදේශ විනිමය අනුපාත තියෙන්නේ තෝ මේ පාඩමේම තමයි. ඊළඟ කොටස. මේ පාඩමෙන් ළමයි ඇවරේජ් ගත්තොත් MCQ 6ක් විතර එනවා. ඒක වෙනස් වෙන්න පුළුවන් ඇවරේජ් ගත්තොත් MCQ 6ක් විතර එනවා. මේ බලන්නකෝ. ඩබල් එන්ට්‍රි මතක් කරන එක. භාණ්ඩ ගිණුම, සේවා ගිණුම, ප්‍රාථමික ආදායම් ගිණුම, ද්විතීයික ආදායම් ගිණුම. ප්‍රාථමික ආදායම්. මූල්‍ය ගිණුම. ඒ ගිණුම් වල ඩබල් එන්ට්‍රි ලියන විදිය. මේ බලන්න. භාණ්ඩ ගිණුම නම් භාණ්ඩයක් අපනයනය කිරීමක් නම් සිද්ධ වෙලා තියෙන්නේ. භාණ්ඩයක් අපනයනය කිරීමක් නම් සිද්ධ වෙලා තියෙන්නේ. ඒක බැර විදිහට දාන්නේ. භාණ්ඩයක් අපනයනය නම් කරලා තියෙන්නේ. ඒක බැර විදිහට දාන්න. භාණ්ඩයක් ආනයනය කළා නම් ඒක හර විදිහට දාන්න. එම් තමයි භාණ්ඩ ගිණුමේ විස්තර සටහනේ. සේවා ගිණුමේ නම් සේවා ලැබීමක් සේවා ලැබීම් කිව්වේ මේ මුදල් හම්බෙන කතාව. සේවා ලැබීම් කිව්වේ මුදල් හම්බෙන කතාව. නැත්නම් අපිට මේකට කියන්න පුළුවන් මුදල් හම්බෙන්නේ සේවා අපනයනය කරොත්. සේවා ලැබීම් කියලා මම අදහස් කරලා තියෙන්නේ මුදල් හම්බෙන එක. සේවාවකින් ලැබීමක් තියෙනවා. නැත්නම් මේ සේවා අපනයන. මේක බැර. සේවා සම්බන්ධයෙන් ගෙවීම. ඒ කියන්නේ සේවා ආනයන අපි සේවාවක් පිටරටකින් සපයගෙන. එහෙනම් හර
ප්‍රාථමික ආදායම් සම්බන්ධයෙන් කතා කරොත් ප්‍රාථමික ආදායම් සාධක ආදායම් ලැබීමක් නම් බැර ප්‍රාථමික ආදායම් ගෙවීමක් නම් හර මම තමයි භාණ්ඩ ගිණුම සේවා ගිණුම ප්‍රාථමික ආදායම් ගිණුම අදාළ දිට්ඨසටහන යන උදාහරණ කීපයකුත් කියන්නම් කීපයක් විතරක් ක්ලාස් වල නම් ළමයි මේකේ දිට්ඨසටහන් 20ක් 25ක් විතර අපි ප්‍රැක්ටිස් කරලා තියෙනවා ඊටත් වැඩි මං හිතයි ලියලා තියෙනවා ටියුට් එකේ බලන්න ද්විතීයික ආදායම් වල සංක්‍රාම ලැබීමක් නම් අපිට හම්බෙන එකක් නම් බැර සංක්‍රාම ගෙවීමක් නම් හර ප්‍රාක්‍ධන ගිණුමෙත් අපිට ලැබීමක් නම් වෙන්නේ මොනවා හරි ආදායම් වෙන්න පුළුවන් හරිද ලැබීමක් නම් වෙන්නේ ඒක බැර අපෙන් එහෙට ගිහිල්ලා නම් ගෙවීමක් නම් හරිද ඒක හර તો ලැබීම් ගෙවීම් කියන්නේ මේක මූල්‍ය නොවන වත්කමක් වෙන්නත් පුළුවන් හරිද හිතන්නකෝ අපි පේටන් බලපත්‍රයක් වික්කා කියලා හරිද පේටන් බලපත්‍රයක් මේ වික්කා කියලා හිතන්නකෝ එතකොට අපිට මේ පේටන් බලපත්‍රයක් වික්කා කියලා හිතන්නකෝ එතකොට ඒකෙන් අපිට පේටන් අපිනේ විකුණලා තියෙන ලැබීමක් විදියට ගන්න. එතකොට මේක බැර වෙනවා. අර එහෙ මුදල් සම්බන්ධයෙන් හර වෙනවා. මූල්‍ය ගිණුම නම් ලෙසි වත්කම් සහ වගකීම් තියෙනවා. වත්කම් වලට අදාළ සාමාන්‍ය නීතිය වත්කම් වැඩිවීමක් නම් හර. වත්කම් අඩුවීමක් නම් බැර. හර බැර. වගකීම් වැඩිවීමක් නම් බැර. වගකීම් අඩුවීමක් නම් හර. එහෙම තමයි ඩබල් එන්ට්‍රිය. උදාහරණ විදියට මේවට උදාහරණ මම කිව්වොත් එකින් එකට එක ගාන කියාගෙන එනවා. බලන්න. භාණ්ඩ අපනයනය. ලංකාවෙන් භාණ්ඩයක් පිට රටකට යවලා. එතකොට ওই භාණ්ඩ අපනයනය හිතන්නකො රුපියල් 2000යි කියලා. භාණ්ඩ අපනයනය වාර්තා වෙනවා භාණ්ඩ ගිණුමේ බැර පැත්තේ රුපියල් 2000යි. භාණ්ඩ අපනයනය කර අපි භාණ්ඩ යවුවා. භාණ්ඩ අපනයනය බැර රුපියල් 2000යි. භාණ්ඩ අපනයනය කරද්දී අපිට සල්ලි හම්බ වෙනවානේ. සල්ලි කියන්නේ මූල්‍යවත්කම. ඒ මූල්‍යවත්කම මූල්‍ය ගිණුම හර වෙනවා. මුදල් සාමාන්‍යයෙන් දාන්නේ වෙනත් ආයෝජන වල. මුදල් දාන්නේ වෙනත් ආයෝජන වල. වෙනත් ආයෝජන හරවීමක් සිද්ධ වෙනවා. ඔන්න භාණ්ඩ අපනයනය. භාණ්ඩ ආනයනය කියලා කියන්නේ අපි පිටරටින් භාණ්ඩයක් ගෙනගෙන. ඒත් භාණ්ඩය ගෙන්න ගත්ත නිසා භාණ්ඩ ගිණුම හර වෙනවා. අපි භාණ්ඩ ගෙන්න ගන්නවා වගේම අපි ඒගොල්ලන්ට සල්ලි ගෙවන්න ඕනේ. එතකොට මූල්‍ය ගිණුමේ වෙනත් ආයෝජන කියන්නේ මුදල් යන නිසා මූල්‍ය ගිණුමේ වෙනත් ආයෝජන යටතේ තමයි මුදල් සහ තැන්පතු තියෙන්නේ. ඒක බැර වෙනවා. සේවා ගිණුම. සේවාවක් අපි සපයලා පිට රටකට. සේවා අපනයන නැත්නම් සේවා වලින් ලැබී. සේවා අපනයනයක් නම් සේවා ගිණුම බැර වෙනවා. අපිට සල්ලි හම්බෙන නිසා මූල්‍යවත්කමක් මූල්‍ය ගිණුම හර වෙනවා. ඒත් මුදල් වෙනත් ආයෝජන යටතේ. ඔව් අනිකුත් ආයෝජන කියන එක තමයි මම වෙනත් ආයෝජන කියලා කියන්නේ. සේවා ආනයන නැත්නම් අපි සේවාවකට ගෙවීමක් කළා. හරිද? හිතන්නකෝ මොනවා හරි පිටරටක ෆ්ලයිට් එකක අපේ කවුරු හරි ගිහිල්ලා. එතකොට සේවා ආනයන නිසා සේවා ගිණුම හර වෙනවා. අපි එහෙට සල්ලි ගෙවන නිසා අපේ මූල්‍ය ගිණුම බැර වෙනවා.
ප්‍රාථමික ආදායම. ප්‍රාථමික ආදායම. පිටරට සමාගමක කොටස් ආයෝජනය කළා කොටස් වලට අදාළ ලාභාංශ අපිට හම්බෙලා. කොටස් මිලදී ගැනීම නෙවෙයි මං කියන්නේ. කොටස් මිලදී ගැනීම නම් යන්නේ මුල්‍ය ගිණුමට. කොටස් සඳහා හම්බුන ලාභාංශ ආදායම. ඒවා සාධක වලින් උපයන ආදායමක්. අපිට හම්බෙලා තියෙන්නේ එතකොට ප්‍රාථමික ආදායම් ලැබීමක්. ප්‍රාථමික ආදායම් ගිණුම බැර වෙනවා. සල්ලි හම්බුන නිසා මූල්‍ය ගිණුමේ අනෙකුත් ආයෝජන මුදල් වැඩි වෙන නිසා අනෙකුත් ආයෝජන හර වෙනවා. ඩබල් එන්ට්‍රි. අපේ කම්පැනි එක පිටරට මිනිස්සෙක් ෂෙයාර්ස් අරන් තියෙනවා. ඒකේ ලාභාංශ අපි ඒගොල්ලන්ට ගෙවනවා. එතකොට අපි ලාභාංශ ගෙවන නිසා ප්‍රාථමික ආදායම් ගෙවීමක් ප්‍රාථමික ආදායම් ගිණුම හර වෙනවා. අපේ සල්ලි වෙන රටවල් වලට යන නිසා අපේ මූල්‍ය ගිණුමේ මුදල් අනිකුත් ආයෝජන යටතේ අනිකුත් ආයෝජන බැරවීමක් සිද්ධ වෙනවා අපේ සල්ලි ගිය නිසා. ද්විතීයික ආදායම් පිටරට ඉන්න කෙනෙක් පිටරට මැද පෙරදිග වැඩ කරන කෙනෙක් අපේ ගෙදර මේ ලංකාවේ ජීවත් වෙන පවුලට සල්ලි දාලා සංක්‍රාම ලැබීමක්. ඒක නිසා ද්විතීයික ආදායම් ගිණුම බැර වෙනවා. ලංකාවට සල්ලි එන නිසා මූල්‍ය ගිණුමේ අනෙකුත් ආයෝජන හර වෙනවා. ලංකාවේ වැඩ කරන චීන ජාතිකයෙක් ලංකාවේ වැඩ කරනවා කියන චීන ජාතිකයා ඔහු ලංකාවේ නේවාසිකයෙක් වෙනවා. ලංකාවේ නේවාසිකයෙක් ඔහු. ඔහු ලංකාවේ මෙහි උපයන පඩිය චීනේ පවුලට යවලා. ලංකාවේ මිනිස්සයා එතකොට ලංකාවේ නේවාසික චීනේ මිනිස්සයා ලංකාවේ නේවාසික. නේවාසිකයෙක් චීනෙට යවපු සල්ලි. ඒවත් සංක්‍රාම විදියට ගන්න. හරිද? චීනේ සංක්‍රාම විදියට ගන්න. එතකොට අපි සංක්‍රාම ගෙවීමක් කළා. එතකොට සංක්‍රාම ගෙවීම හර වෙලා අපේ මුදල් අඩු වෙනවා අරකට යන නිසා මූල්‍ය ගිණුම අනිකුත් ආයෝජන බැර වෙනවා. ප්‍රාග්ධන ගිණුම මුකේක හරි ප්‍රකාශන අයිතියක් අපි මිලදී ගන්නවා. ප්‍රකාශන අයිතියක් අපෙන් මිලදී ගන්නවා. හරිද? මොකක් හරි ලේඛකයෙක් ලියපු පොතක් ඒ කතාව ළමයි ඉන්දියාවේ ෆිල්ම් එකක් ගහන්න මිලදී ගන්නවා සම්පූර්ණ අයිතිය. ඒකට ඉන්දියාවෙන් අපිට ඒ අපේ ප්‍රකාශන අයිතිය මිලදී ගත්තාම අපිට ලැබීමක් වෙන්නේ. එතකොට ඒ ප්‍රාග්ධන ගිණුම බැර වෙනවා. ප්‍රකාශන අයිතිය. ප්‍රාග්ධන ගිණුම බැර වුණාට අපිට සල්ලි හම්බෙන නිසා ඉන්දියාවෙන් අපිට ඒ වෙනුවට සල්ලි හම්බෙනවනේ මෙහි ලේඛකයාට. ඔහුට සල්ලි හම්බෙන්න නිසා මූල්‍ය ගිණුම හර වෙනවා අනිකුත් ආයෝජන. ඇමරිකාවේ මොකක් හරි හැරි පොටර් එකේ අයිතිය අපි ලංකාවේ ගන්නවා. හිතන්නකෝ ලංකාවේ කවුද? කවුරු හරි කෙනෙක් ගන්නවා කියලා හිතන්නකෝ. ඇමරිකාවෙන් ගන්නවා හැරි පොටර් එකේ ප්‍රකාශන අයිතිය. අපි තමයි එදා ඉඳන් හැරි පොටර් නිෂ්පාදනය කළා බෙදා හරින්න. හරිද? එතකොට අපි ගෙවීමක් කරන්නේ මුල්‍ය නොවන වත්කමකට අදාළ ගෙවීමක් කරන්නේ. එතකොට ප්‍රාග්ධන ගිණුම හර වෙනවා. හරිද? හැබැයි අපෙන් සල්ලි හෙට යනවා. අපි ඇමරිකාවට දෙන්න ඕනේ. එතකොට සල්ලි යන නිසා මූල්‍ය ගිණුම බැර වෙනවා. විදේශ සංචාරය සඳහා ලංකාවට එනවා නම් සේවා ගිණුම. යම්කිසි සේවාවක් එතකොට අපිනේ ඒගොල්ලන්ට සපයලා තියෙන්නේ. ලංකාවේ හොටෙල් එකකට විදේශ සංචාරකෙක් ආවහම මොකද වෙන්නේ කියලා. ඒගොල්ලන් අපිනේ ඒගොල්ලන්ට සේවාව සපයලා තියෙන්නේ. සේවා අපනයන සේවා ගිණුම බැර. අපිට සල්ලි හම්බ වෙනවා මූල්‍ය ගිණුම හර අනිකුත් ආයෝජන. හරි. ඊට පස්සේ ප්‍රාග්ධන ගිණුම ගෙවීමක් මම කිව්වේ මූල්‍ය ගිණුමේ මේ ඩබල් එන්ට්‍රි යන්න පුළුවන් අවස්ථාවක් තියෙනවා. දැන් ව්‍යාපාරයක කොටස් මිලදී ගත්තොත් ළමයි 10%කට වඩා වැඩි කොටස් මිලදී ගත්ත කියලා හිතන්නකෝ විදේශිකයෙක් කොටස් මිලදී ගත්තා. එතකොට අපේ කොටස් විදේශිකයා මිලදී ගන්නවා කියන්නේ අපේ ව්‍යාපාරයට මුදල් යොදලා විදේශිකයෙක්. අපේ ව්‍යාපාරයට විදේශිකයා මුදල් දෙවුවා කියන්නේ ඒවා විදේශිකයෙක්ගේ මුදල්. ඒ ආයෝජනයේ විදේශිකයෙක්ගේ. ඒ විදේශිකයා කරපු ආයෝජනය කියන එක අපිට වගකීමක්. එයාගේ ආයෝජනය සල්ලි නෙවෙයි මං කියන්නේ. ආයෝජනය. දැන් බැංකුවකින් අපි ලෝන් එකක් ගත්තොත් ඒක අපිට වගකීමක්. බැංකු ලෝන් එක වගකීමක්. අපි ආපහු ගෙවන්න ඕනේ. සල්ලිවත්කමක්. ඒක හරි. බැංකු ලෝන් එක වගකීම. ඉතින් පිටරට මිනිස්සෙක් ෂෙයාර්ස් ගත්තොත්
එයා ෂෙයාර්ස් ගත්තා කියන ඉන්වෙස්ට්මන්ට් එක අපිට වගකීමක්. සල්ලි හම්බ වෙනවා හරිය. ඉතින් පිටරට මිනිස්සයා ෂෙයාර්ස් ගත්තාම අපේ වගකීම් වැඩි වෙනවා 10%කට වඩා වැඩි නම් ඍජු ආයෝජනයට දෙන්නේ වගකීම් වැඩි වෙනවා එතකොට බැර වගකීම් වැඩි වෙනවා ඒක බැර වගකීම් වැඩි වීම නිසා බැර මූල්‍ය ගිණුම බැර ඒ වගේම මේ මිනිස්සයා අපෙන් කොටස් ගන්නවා කියන්නේ අපේ වගකීම් වැඩි වුණාට අපිට සල්ලි හම්බ වෙනවනේ මේ මිනිස්සයා සල්ලි දෙනවනේ එතකොට වත්කම් වැඩි වෙනවා සල්ලි කියන මුදල් කියන වත්කම වැඩි වෙනවා මුදල් දාන්නේ අනිකුත් ආයෝජන වලට අනිකුත් ආයෝජන හර ඔන්න මූල්‍ය ගිණුමේ ඩබල් එන්ට්‍රි අනේක මූල්‍ය ගිණුමේ ඩබල් එන්ට්‍රි අනේක ඕකේ මණී පැත්ත හිතන්න ලංකාවේ මිනිස්සෙක් පිටරට ෂෙයා මාකට් එකේ ඔය ෂෙයා මාකට් එකේ ඉන්නවා ලෝකල් අය සහ ෆොරින් අය කියලා දැන් ලංකාවේ හැමදාම ඩේලි වෙන ෂෙයාර්ස් ගනුදෙනු වල ෆොරින් අයට ගිය ප්‍රමාණය සහ ලෝකල් අය ගත්ත ප්‍රමාණය කියලා වෙන් කරනවා. ඒකට ෂෙයා මාකට් එකේ ඒ කම්පැනිය වග කියන්න ඕනේ පිටරටින් ගත්තම ඒක යාට වගකීමක්. එයා කම්පැනියට සල්ලි දාලා තියෙනවා. ඒකයි මම අර කලින් කිව්වේ. අපිට පුළුවන් පිටරට කම්පැනි වලින් ගන්න. හරිද ෂෙයා මාකට් එකේ දැන් US ෂෙයා මාකට් එකේ මේවා වුණා නම් අපිට Apple එකේ මේ ෂෙයාර්ස් ගන්න පුළුවන්. Facebook එකේ ෂෙයාර්ස් ගන්න පුළුවන්. ඒකට හිතන්නකෝ අපි ෂෙයාර්ස් ගත්තා කියලා 10%කට වඩා වැඩි ප්‍රමාණයක්. ඒකට අපි ගත්තාම අපි මේ ෂෙයාර්ස් ගත්ත එක අපි කරේ ඉන්වෙස්ට්මන්ට් එක ඇමරිකාවට ඒක වගකීම. ඒ අපි මුදල් යොදවලා තියෙන අපේ ආයෝජන යාට වගකීම. ඇමරිකාවට වගකීම. හැබැයි අපි ඉන්වෙස්ට් කරේ ඒක ලංකාවට ඉන්වෙස්ට්මන්ට් එක වක්කම. එයා බැඳිලා ඉන්නවා අපිට. හැබැයි අපි ඉන්වෙස්ට් කරානේ ඒකෙන් ප්‍රතිලාභ ලබන්න පුළුවන්. අපිට ඒ වත්කම. එතකොට මේ ආයෝජනේ අපි කරපු ඉන්වෙස්ට්මන්ට් එක වත්කමක් නිසා මූල්‍ය ගිණුමේ වත්කම් වැඩි වෙනවා හර වෙනවා. මූල්‍ය ගිණුම හර. හරිද? මූල්‍ය ගිණුම හර. හැබැයි අපි සල්ලි ගෙවන්න ඕනේ. අපි ඉන්වෙස්ට් කරනවා වගේම සල්ලි. එතකොට ලංකාවෙන් සල්ලි ටිකක් ඇමරිකාවට යනවා. එතකොට සල්ලි අනේක මූල්‍ය ගිණුමේ වත්කම් අඩු වෙනවා. මූල්‍ය ගිණුමේ වත්කම් අඩු වෙනවා. අනිකුත් ආයෝජනයට දෙ බැර වෙනවා. ඔච්චරයි. ළමයි ඔය මම පුළුවන් උපරිම ආකාරයට ඔයාට මේ කියලා දුන්නේ එක අරගෙන ඔයාට දැන් මෙතන මගෙන් ප්‍රශ්න අහනවා නම් අහන්න පුළුවන් ගනුදෙනු 20ක් 30ක් ඔයාට අහන්න පුළුවන් ඒ වගේම මට උත්තර දෙන්නත් පුළුවන් හැබැයි කාල වේලාව නැති නිසා මම එහෙම කියන්න යන්නේ නැහැ ඔය ප්‍රැක්ටිකල් අදහස ඔක්කොම ආවරණය වෙන විදිහට විවිධ ස්වරූපයන් ටිකක් කරන් හැම ගනුදෙනුවෙම එන ඒ ගනුදෙනු එකම ස්වරූපේ ඒ විදිහට තමයි ඩබල් එන්ට්‍රිය වාර්තා කරන්නේ සේවා කියලා දුන්නාම සංචාරක සේවාව කොහොමද කියලා අහන්න එපා. මූල්‍ය සේවාව කොහොමද කියලා අහන්න එපා. ෆ්ලයිට් එකක අපේ අය ගියොත් මොකද කියලා අහන්න එපා. ඒ ඔක්කොම සේවා ඒ විදිහටම තමයි වෙන්නේ. භාණ්ඩයක් අපනයනය කරපු විදිය මම කියලා දුන්නා. ඉතින් මොන භාණ්ඩයක් අපනයනය කරත් ඒ විදිහටම තමයි වෙන්නේ. හරිද? අර ප්‍රාර්ථන ගිණුමේ ගලපන පේටන්ට් බලපත්‍රය කියලා දුන්නා. ඉතින් කීර්ති නාමය වුණත් වෙන මූල්‍ය නොවන වත්කමක් වුණත් ඒ හැම එකම එහෙම ප්‍රාර්ථන ගිණුමේ මේ විදිහට තමයි වාර්තා වෙන්නේ. හරි ඉතින් ඔන්න ඔය විදිහට තමයි වාර්තා වෙන්නේ ගොඩාක් අය ප්‍රශ්න අහනවා මේ ඒ ඔක්කොටම උත්තර දෙන්න වෙලාව නැති නිසා මම ඔය සරලව පැහැදිලි කරා ළමෙක් අහනවා අර අන්තිමට කියපු එක අනිකුත් ආයෝජන අඩු වෙලා විවිධ ආයෝජන නේද වැඩි වෙන්නේ අපි පිටරට ඉන්වෙස්ට් කරොත්ද නැත්නම් පිටරට මිනිස්සෙක් අපේ ඉන්වෙස්ට් කරොත්ද කොටස් මිලදී ගත්තොත්ද එක් කියන්නකො මම කියපු එකක් දෙකද අපි පිටරට ඒව ගත්තොත් ළමයි ඒක ඩිපෙන්ඩ් වෙනවා අර 110 කතාව ඒ කම්පැනියේ 110කට වඩා වැඩි හිමිකමක් තියෙන කොටස් නම් අපි ගන්නෙ ඒක ඍජුද විවිධද ඍජු වෙනවා 110කට වඩා අඩුයි නම් විවිධ වෙනවා. ඒ දෙක මාරු කරගන්නේ කොටස් මිලදී ගැනීමේදී එච්චරයි. හරි? එතකොට මම කිව්වේ 110කට වඩා වැඩි නම් ඍජු. අඩු නම් විවිධ. හරි. සාමාන්‍යයෙන් ළමයි ওই ඩබල් එන්ට්‍රි එකක් අනුවනේ මේක වාර්තා කරන්නේ. එතකොට ඩබල් එන්ට්‍රි අනුව වාර්තා කරද්දී අතපසු වීම වෙනස් වීම සිද්ධ වෙන්න පුළුවන්. එතකොට ගෙවුම් ශේෂ ලේඛනය බැලන්ස් වෙන්නේ නැහැ. ඒක නිසා මේ ගිණුම් වලට අමතරව තව එකක් තියෙනවා. ඒ කියන්නේ තව ගැළපීමක් තියෙනවා. වැරදි හා අත්හැරීම් කියලා.
ඉතින් ඒකත් ගැලපුවාම සම්පූර්ණ ශේෂය බිඳුව වෙනවා. ඒ කියන්නේ මේ සම්පූර්ණ එකතුව බිඳුව වෙනවා. මොකද ගෙවුම් ශේෂ ලේඛනයේ තුලනේ වෙන්න එපා. ඩබල් එන්ට්‍රියක් තියෙනවා නම් කවදාවත් අනිත් එක පැත්තකට අගයක් ඉතුරු වෙන්න බෑ. ඩබල් එන්ට්‍රිය හරියට ගිහිල්ලා නැත්නම් තමයි එහෙම වෙන්නේ. ඉතින් ඒක නිසා මේ වැරදි හා අත්හැරීම් ගැලපුවාන් පස්සේ මේක බිඳුව වෙනවා. ඒ නිසා මේ බිඳුව වෙන නිසාම මේකත් මධ්‍යස්ථාන විභාගය අහලා තියෙනවා. මේ ගෙවුම් තුලන ලේඛනයේ සම්බන්ධයක් තියෙනවා. බිඳුව වෙන නිසා ප්‍රාග්ධන ගිණුමේ මූල්‍ය ගිණුමේ වටිනාකම් දෙක එකතු කරොත් ඔයාට ජංගම ගිණුමේ ශේෂය බලා ගන්න පුළුවන්. ප්‍රාග්ධන ගිණුමේ මූල්‍ය ගිණුමේ වටිනාකම එකතු කරොත් ජංගම ගිණුමේ ශේෂය බලා ගන්න පුළුවන්. ඒ වගේම ප්‍රාග්ධන ගිණුමේ වර්තන ගිණුමේ නැත්නම් ජංගම ගිණුමේ ශේෂය එකතු කරොත් මූල්‍ය ගිණුමේ වටිනාකම් බලා ගන්න පුළුවන්. මොකද මේ තුන එකට එකතු කරාම බිඳුව වෙන නිසා. ධන ඍණ සලකන්නේ නැතුව මං කිව්වේ. අගයන් ටික එකතු කරාම අනිත් එකේ අගය ගන්න පුළුවන්. හරි. ඊට අමතරව තියෙනවා ළමයි මේකේ තවත් මාතෘකාවක් මේකටම සම්බන්ධ මේ හිඟය මගහරවන්න මොන දේවල්ද කරන්න පුළුවන් කියන එක. මේකට කෙටි කාලීන සහ දිගු කාලීන ක්‍රියාමාර්ග කීපයක් තියෙනවා. ගෙවුම් ශේෂ ලේඛනයේ මේ හිඟයක් කියලා කියන්නේ එතකොට මේ සමස්ත ශේෂයේ හිඟයක් එන්නේ නැහැ. සමස්ත ශේෂයේ බිඳුවයි එන්නේ. මේ ශේෂය ගණනය කරන විදිහක් තියෙනවා ළමයි මේ ගෙවුම් ශේෂ ලේඛනයේ එක BPM 6 අනුව තියෙන එකක් නෙවෙයි. සෙන්ට්‍රල් බැංක් එක ගණනය කරන ආකාරයක් තියෙනවා. මේ සංචිත වත්කම් වල වෙනස් වීම හරහා හරිද? සංචිත වත්කම් වල වෙනස් වීම හරහා ඒකත් එක්ක තමයි මේ ගෙවුම් ශේෂ හිඟයේ කතාවක් කියන්නේ. ඒතකොට ඒක කෙටි කාලීන නම් විදේශ සංචිත යොදා ගන්න පුළුවන්. ජාත්‍යන්තර මූල්‍ය අරමුදලෙන් සමීපස්ත ණය ගන්න පුළුවන්. මේ IMF එක ගෙවුම් ශේෂ ලේඛනවල ගැටලු තිබ්බහම ණය දෙන්න ඉදිරිපත් වෙනවා රටවල් වල. වෙනත් මූල්‍ය ආයතන වලින් කෙටි කාලීන ණය ගන්න පුළුවන්. මොකක් හරි එහෙම කෙටි කාලීන ප්‍රශ්නයක් නම් කෙටි කාලීන වශයෙන් ණය ගන්න පුළුවන්. ලංකාවත් එහෙම කළා. හැබැයි දැන් තියෙන ප්‍රශ්න නම් කෙටි කාලීන එකක් නෙවෙයි. සදහටම තියෙන එකක්. අපි දැන් වත් අඩුම ගානේ මේ දීර්ඝ කාලීන හිඟයක් පවතිද්දි විසඳ ගන්න ක්‍රමවලට යන්න ඕනේ. මේවා වල මේ ණය ලබා ගැනීම මේ දේවල් නෙවෙයි තියෙන්නේ. අපනයන විවිධාංගීකරණය කරන්න ඕනේ. ආයෝජන ධෛර්යමත් කරන්න ඕනේ. අපනයන ප්‍රවර්ධන කලාප පිහිටවන්න ඕනේ. ඊට පස්සේ ආනයන ආදේශන කර්මාන්ත වැඩි දියුණු කරන්න ඕනේ. ආනයන තහනම් කළා හරියන්නේ. ඒවත් එක්ක අපිට මේ දිගු කාලීන හිඟේ වළක්වා ගන්න පුළුවන්. එතනින් ළමයි මූලික වශයෙන් ගෙවුම් ශේෂ ලේඛනය අවසන්. මම කලිනුත් කිව්වා මම මේ මතක් කරපු එක සමහර පුංචි concept තිබ්බා. මම ඒවා වැඩි කතා කරන්න ගියේ නැහැ. මොකද වෙලාව නැති නිසා. ණය ගැති භාවය, ණය හිමි භාවය මේ දේවල් පැහැදිලි කරන්න ගියේ නැහැ. මොකද හේතුව ඒවා නිකන් ඔහේ කියවල තේරුමක් නැහැ. නෝට් එක ඔයාට කියව ගත්තාමත් එහෙමනම් තේරෙනවා ඒවා පැහැදිලි කරන්න ඕනේ ගොඩක්. ඒ නිසායි කිව්වේ නැත්තේ. හරි ළමයි කීප දෙනෙක් කියනවා ළමයි මේ විදේශ වත්කම් ගැන පොඩ්ඩක් කියාගෙන යන්න කියලා. විදේශ වත්කම් කියලා කොටසකුත් මේ පාඩමේ තියෙනවා. විදේශ වත්කමක් කියලා කියන්නේ ළමයි මෙතන මේ විදේශ සම්පත් පරතරය මම මුලින් කියලා ඉන්නම්. විදේශ සම්පත් පරතරය කියන්නේ විදේශ ලැබීම් සහ විදේශ ගෙවීම්. කියන්නේ බහැරට සිදුවන දේවල් අතර වෙනස තමයි අපි විදේශ සම්පත් පරතරය කියලා කියන්නේ. ලැබීම් සහ ගෙවීම් අතර වෙනස. ඉතින් හොයන විදිය විදේශ ලැබීම් සහ විදේශ ගෙවීම්. ඒවා මොන විදියට හම්බෙන ඒවාද මොන විදියට ගෙවන ඒවාද කියන එක අදාළ නැහැ. විදේශ විනිමය ලැබීම් සහ විදේශ විනිමය ගෙවීම් අතර වෙනසට අපි කියනවා විදේශ සම්පත් පරතරය කියලා. මේ උදාහරණ දාලා තියෙන ලැබීම් හම්බෙන විදි, ගෙවීම් හම්බෙන විදි. අප්‍රණායන වලින්, සේවා සැපීම වලින්, ප්‍රාථමික ආදායම් ඉපීම තුලින්, ද්විතීයික ආදායම් ලැබීම් තුලින් ලැබීම් හම්බෙනවා. ගෙවීමුත් විවිධාකාරයෙන් තියෙනවා. මේ ලැබීම් සහ ගෙවීම් අතර වෙනස තමයි සම්පත් පරතරය කියන්නේ. ලැබීම් වලට වඩා ගෙවීම් වැඩි නම් අපි කියනවා හිඟයක් කියලා. මේකට ප්‍රධානම හේතුව රටේ අපනයන සහ ආනයන සම්බන්ධය. ගොඩාක් රටවල් වල අපනයන වලට වඩා ආනයන වැඩි නම් තමයි මේ සම්පත් පරතරයේ ඍණ අගයක් ගන්න. මොකද හේතුව අපි විදේශ විනිමය
ගෙවීම් කරන්නේ විශාල වශයෙන් නානයන වලට. හරිද? ඒ වගේම ණය ආපසු ගෙවීම්, පොලී ගෙවීම්, මේ දේවල් වල බලපෑමක් තියෙනවා. මේ විදේශ සම්පත් පරතරයේ හිඟවෙන එක රටකට එච්චර හොඳ දෙයක් නෙවෙයි. හිඟ වෙන්න රටේ තියෙන විදේශ වත්කම් ප්‍රමාණය එන්න පහළ යනවා. ඒ වගේම විදේශ වලින් ණය ගන්න සිද්ධ වෙනවා. ඔය ඩොලර් හිඟය කියලා කතා කරන්න ළම අපි ඕක. දැන් මේ කියන්නේ අපිට දැනෙන භාෂාවෙන් කියන්නේ ගෙවීම් කරන්න අපිට ඩොලර්ස් නැහැ කියලා. ඔය ලැබීම් වලට වඩා ගෙවීම් වැඩි වෙලා දිගු කාලයක් තියලා ණයත් තරම් ඔක්කොම කරන් දැන් ගන්න ක්‍රමයක් නැහැ. ඒ නිසා මේ ગેප් එක පියව ගන්න විදිහක් නැහැ. ඒක නිසා අර ගෙවීම් සීමා කරනවා. මේ ගෙවීම් වළක්වනවා. ඒ දේ තමයි මේ දැන් ලංකාව කරලා තියෙන්නේ. නැත්නම් ඉස්සර කරේ ඔය ગેප් එක තිබ්බට විදේශ ණය අරගෙන කොහොම හරි ඕක බැලන්ස් කරගන්න එක. ඒ හරහා විදේශ මුදලේ විදේශී අගය පහළ යන්න පුළුවන්, ඩොලර් එක ෂෙයා වෙන්න පුළුවන්. මුදල් සැපයුම පහත වැටෙන්න පුළුවන්. මොකද හේතුව අපි දන්නවා ශ්‍රී ලංකා මහ බැංකුවේ මුදල් පදනම අනුව තමයි මුදල් සැපයුම තීරණය වෙන්නේ. මුදල් පදනමේ වත්කම් පැත්ත දිහා බැලුවොත් වත්කම් පැත්තේ එක් සංරචකයක් තමයි ශුද්ධ විදේශ වත්කම්. මහ බැංකුව සතු ශුද්ධ විදේශ වත්කම්. ඉතින් මේ විදේශ වත්කම් ප්‍රමාණය පහළ යනවා කියලා කියන්නේ ශුද්ධ විදේශ වත්කම් ප්‍රමාණය පහළ යනවා. එතකොට මුදල් සැපයුම පහළ වැටෙන්න පුළුවන්. මෙන්න මේ කරුණ සම්බන්ධයෙන් පාස් පේපර් ප්‍රශ්නයක් අහනවා එක අවුරුද්දක. ඒ ප්‍රශ්නය ඇහුවට ඒ විභාගෙ ලියන 90%කට ආසන්න ප්‍රමාණයකට උත්තරේ හිතා ගන්න බැරි වෙනවා. අහන්නේ මේ ගෙවුම් ශේෂ ලේඛනයේ හිඟයක් තිබ්බහම ඇති විය හැකි බලපෑමක් වන්නේ කියලා. උත්තරේ මුදල් සැපයුම පහත වැටීම. මොකද හිඟයක් තිබ්බහම අර විදේශ සම්පත් පරතරය කියන එකත් එතනට ගන්න පුළුවන්. ගෙවුම් ශේෂ හිඟයක් කියන්නේ සම්පත් පරතරයක් ඇති වෙනවා කියන එක. ඒකත් එක්ක රටේ විදේශ සම්පත් ප්‍රමාණය අඩු වෙනවා, විදේශ වත්කම් ප්‍රමාණය අඩු වෙනවා. ඉතින් එතකොට මහ බැංකුවේ තියෙන වත්කම් ව්‍යුහය අඩු වෙන නිසා මුදල් පදනම අඩු වෙලා මුදල් සැපයීම අඩුවීමක් සිද්ධ වෙන්න පුළුවන්. ඒ කාරණේ විතරක් සැලකුවොත්. ඒ වගේම ජාත්‍යන්තර ණය අර්බුද වලට මුහුණ පාන්න සිද්ධ වෙනවා. ඔය වගේ දේවල් වෙනවා. මෙන්න මේක මතක තියාගන්න MCQ එකේම අහන්න පුළුවන් විදේශ වත්කම් කියන්නේ මොනවද? විදේශ වත්කම් කියන්නේ කිසියම් රටක් වෙනුවෙන් වෙනත් රටවල මහ බැංකුවල තැන්පත් කර තිබෙන විදේශ මුදල් හා සුරැකුම්පත් වලට අපි කියනවා විදේශ වත්කම් කියලා. රටක් වෙනුවෙන් වෙනත් රටවල මහ බැංකුවල තැන්පත් කරලා තියෙන විදේශ මුදල් සහ සුරැකුම්පත් කියනවා අපේ රටේ විදේශ වත්කම් කියලා. එතකොට විදේශ වත්කම් ශ්‍රී ලංකා මහ බැංකුවේත් තැන්පතු බාර ගන්න ආයතනවලත් ශ්‍රී ලංකා රජයත් සතුව පවතී. මෙන්න මේ පාර්ශ්වයන් තුන තමයි මේ විදේශ රටවල් වල බැංකුවල මුදල් තැන්පත් කරලා තියෙන්නේ. මුන්ට තමයි මුදල් තැන්පත් කරන්න පුළුවන් මහ බැංකුවල. අනිත් කාටවත් බෑ. මේකෙන් ළමයි නිල එක ගන්නේ ආණ්ඩුව සහ මහ බැංකුව විතරක් අරගෙන. අර සාමාන්‍යයෙන් ආණ්ඩුව මහ බැංකුව සහ වාණිජ බැංකුව වලට අයත් එය දල මුළුවත්කම් කියනවා. මේ concept තුනක් තමයි ශ්‍රී ලංකා මහ බැංකුවයි තැන්පතු බාර ගන්නා සියලු ආයතනයි ශ්‍රී ලංකා රජයයි සතුව තියෙන ඒවට තමයි විදේශ වත්කම් කියන්නේ. ඒකෙන් ආණ්ඩුවයි මහ බැංකුවයි වාණිජ බැංකුවයි සතු වෙන ඒවට කියනවා දල මුළුවත්කම් කියලා, දල වත්කම් කියලා. ඒකෙනුත් ආණ්ඩුවයි මහ බැංකුවයි සතු වෙන ඒවට තමයි නිල විදේශ වත්කම් කියලා කියන්නේ. ඒවා තියෙන්න පුළුවන් සංයුතිය මේ තියෙන එක පාර්ශ්වයන්ට අදාළව විදේශ වත්කම් පවත්වා ගැනීම වැදගත් වන හේතුව විදේශ වත්කම් තිබ්බොත් රටේ විදේශ අග්‍ය ස්ථාවරව පවත්වාගෙන යන්න පුළුවන් විදේශ විනිමය මුදා හැරීම සඳහා මුදල් සැපයුම තීරණය කිරීමට විදේශ වත්කම් ප්‍රමාණය බලපානවා. මොකද මුදල් පදනමේ සංරචකයා ශ්‍රී ලංකා මහ බැංකුව සතු විදේශ වත්කම් ටික. ඒ වගේම රටේ තියෙන විදේශ වත්කම් වලින් මාස කීයක් ආනයනය කරන්න පුළුවන්ද කියලා බලන්න පුළුවන්. අපි ඒකට කියනවා ආනයන ශක්තිතාවය කියලා. ගෙවුම් ශේෂයේ හිඟේ පියව ගන්න පාවිච්චි කරන්න පුළුවන්. ඒ වගේම රටක් සතුව විදේශ වත්කම් තියෙනවා නම් විදේශිකයන්ගේ විශ්වාසය රැකෙනවා. දැන් ලංකාවට ළමයි ණය දෙන්න කැමති නැත්තේ වෙනත් රටවල් විශ්වාසයේ පිළිබඳ පුංචි පළදුවීමක් තියෙනවා. මොකද රට සතුව විදේශ වත්කම් නැති නිසා. එතකොට ණය දෙද්දි උනත් දෙපාරක් හිතනවා. හරිද? ආයෝජනය කරද්දී උනත් දෙපාරක් හිතනවා මේ රටේ තත්ත්වය හොඳ නෑ නේද කියන එක. මේක තමයි ආනයන ශක්්‍යතාවය කියන්නේ. විදේශ වත්කම් ප්‍රමාණය
මාසිකානයන වියදමෙන් බෙදුවාම එන උත්තරයට. හරි මූලික දේවල් ඔය ටික දැන් මම ඔයාලට කතා කරන්න යන්නේ විනිමය අනුපාත කියන කොටස. විනිමය අනුපාත විනිමය අනුපාතයක් කියන්නේ ළමයි කිසියම් රටක ව්‍යවහාර මුදල් ඒකකයක් තවත් රටක ව්‍යවහාර මුදල් ඒකකයක් සමග හුවමාරු වන අනුපාතය. ඒක තමයි විනිමය අනුපාතයක් කියලා කියන්නේ. මේ විනිමය අනුපාතය පොදුවේ අපි කියන්නේ කිසියම් රටක ව්‍යවහාර මුදල් ඒකකයක් තවත් රටක ව්‍යවහාර මුදල් ඒකකයක් එක්ක හුවමාරු වන අනුපාතය. අපි ඒ කියන්නේ දේශීය රටේ මුදල් ඒකකයේ විදේශීය රටත් එක්කද විදේශීය රටේ මුදල් ඒකකයේ දේශීය රටේ. ඒක නිසා මේ විනිමය අනුපාතය ප්‍රකාශ කරන්න පුළුවන් ක්‍රම දෙකක් තියෙනවා. අපිට ඕනනම් පුළුවන් දේශීය මුදල් ඒකකයක වටිනාකම විදේශීය ව්‍යවහාර මුදලින් ප්‍රකාශ කරන්න. නැත්තම් පුළුවන් විදේශීය ව්‍යවහාර මුදල් ඒකකයක වටිනාකම දේශීය ව්‍යවහාර මුදලින් ප්‍රකාශ කරන්න. විනිමය අනුපාතය කිව්වේ අරමනේ. එක රටක ව්‍යවහාර මුදල් එකක් තවත් රටක ව්‍යවහාර මුදල් එකක් එක්ක හුවමාරු වන අනුපාතය. හිතන්නකෝ විදේශීය රටක ව්‍යවහාර මුදලක් දේශීය රටත් එක්ක ප්‍රකාශ කරනවා කියලා. මම ගන්නම්කෝ US ඩොලර් එකක් රුපියල් හිතන්නකෝ 210ක් දාමු 210. US ඩොලර් එකක් රුපියල් 210. නැත්නම් මෙහෙම කියන්නත් පුළුවන්. රුපියලක් දේශීය මුදල් ඒකකය කියන්නේ රුපියලක්නේ. රුපියලක් වටින ඩොලර්ස් ප්‍රමාණය කියන්නත් පුළුවන්. සාමාන්‍යයෙන් ඩොලර් එකක් රුපියල් 120 නම් රුපියලක අගය හොයන්න දෙපැත්තම 210න් බෙදන්න. මේකට මේ කැපෙනවා රුපියලක අගය එනවා අර පැත්තේ ඩොලර් 210න් එකයි. මෙන්න 210න් එකයි. ගාණක් හැදුවොත් 0.0.0 ඔහම ගාණක් එනවා. මෙන්න මේ ආකාර දෙකටම ප්‍රකාශ කරන්න පුළුවන්. මේ එකම විනිමය අනුපාතයේ විනිමය අනුපාතය බලන පැති දෙයක් මේක 210න් මෙතලනේ මේ රුපියලක අගය ගත්තා. ඉතින් මෙන්න මෙහෙම පැති දෙකකින් බලන්න පුළුවන් මේ ඩොලර් එකක රුපියල් අගය බලනවානේ අපි. ඒ කියන්නේ විදේශී ව්‍යවහාර මුදල් ඒකකයේ වටිනාකම දේශීය ව්‍යවහාර මුදලින් ප්‍රකාශ කරනවා. අන්න ඒකට අපි කියනවා ඍජු ක්‍රමය කියලා. ඍජු ක්‍රමය. මිල නිර්ණය කිරීමේ ක්‍රමය කියලා කියනවා. දේශීය මුදල් ඒකකයේ විදේශීය වටිනාකම කියනවා රුපියල් එකක් ඩොලර් කීයද කියලා. ඒකට කියනවා අපි වක්‍ර ක්‍රමය කියලා. එහෙනම් විනිමය අනුපාතය ප්‍රකාශ කරන්න පුළුවන් ආකාර දෙකකට. ඍජු ක්‍රමයට සහ වක්‍ර ක්‍රමයට. ඍජු ක්‍රමය කියන්නේ විදේශ ව්‍යවහාර මුදල් ඒකකයක වටිනාකම දේශීය මුදල් ඒකක වලින් ප්‍රකාශ කරන එක. වක්‍ර ක්‍රමය කියන්නේ දේශීය මුදල් ඒකකයක් විදේශීය ව්‍යවහාර මුදලින් ප්‍රකාශ කරන එක. ඔන්න ආකාර දෙක. හරිද? අතනදි තේරුම් ගන්න ඕන දේ ළමයි විනිමය අනුපාතය මොන පැත්තෙන් බැලුවත් අපිට විනිමය අනුපාතය තමයි රුපියලක වටිනාකම පැත්තෙන් කියන්න පුළුවන් ඩොලරයක වටිනාකම කියන්න පුළුවන්. දැන් මෙහෙම හිතන්නකෝ බං. දැන් හාල් කිලෝ මං භාණ්ඩ හුවමාරු වන අනුපාතයක් කියන්නේ මම මිනිස්සෙක්ට මේ හාල් කිලෝ 10ක් දෙනවා. හරිද? ඒ මිනිස්සයා මට දෙනවා ඒ වෙනුවට පාන් රාත්තල් 50. පාන් රාත්තල් 50.
එතකොට මේ අපි දෙන්න අතර හුවමාරුනේ එක නෙමෙයි. හාල් කිලෝ 10ක් පාන් රාත්තල් 50කට හුවමාරු වෙලා. ඉතින් මට මේ හුවමාරුන අනුපාතය ළමයි හාල් කිලෝයකට කීයද කියලා කියන්න පුළුවන්. එහෙනම් මම කරන්නේ මේ පැත්තත් 10න් බෙදලා මේ පැත්තත් 10න් බෙදලා. එතකොට හාල් කිලෝයකට හුවමාරු වෙලා තියෙන්නේ පාන් රාත්තල් 5යි. නේද? මට ඕන නම් පාන් රාත්තලකට හුවමාරුන ගාන කියන්නත් පුළුවන්. එකම දේ. පාන් රාත්තලකට ඒ කියන්නේ පාන් රාත්තල පාන් කිලෝ නෙවෙයිනේ. පාන් රාත්තල් එකකට හුවමාරුන ගාන හොයන්න නම් මේ පැත්තත් 50න් බෙදලා මේ පැත්තත් 50න් බෙදලා. ඒ කියන්නේ පාන් රාත්තල් එකට හාල් කිලෝ 5න් එකයි. ඒ කියන්නේ ග්‍රෑම් 200යි. මේ අනුපාත දෙකක්ද? දෙකක්ද මේ අනුපාත? එකයි. මේ දෙකක් නෙමෙයි එකයි. හාල් කිලෝයකට අදාළ කරලා කිව්වා පාන් රාත්තලකට අදාළ කරලා කිව්වා. මේ එකම අනුපාතේ කියලා තියෙන විදිය වෙනස්. ඉතින් මේ විනිමය අනුපාතයේත් මේ ඍජු සහ වක්‍ර දෙකක් නෙවෙයි. මේකම රේට් එක මේ රුපියලකට අදාළ කරලා කියලා ඩොලරයකට අදාළ කරලා කියලා. ඒ නිසා විනිමය අනුපාතය ප්‍රකාශ කරන ක්‍රම දෙකක් තමයි මේ ඍජු ක්‍රමය සහ වක්‍ර ක්‍රමය කියන්නේ. ඒක තේරුම් ගන්න මුලින්ම. කොහොම හරි ළමයි විනිමය අනුපාතයේ තීරණය වෙන ආකාරයක් තියෙනවා. තීරණය වෙන්නේ විදේශ විනිමය ඉල්ලුම සහ සැපයුම මත. ඉතින් මේ විදේශ විනිමය ඉල්ලුම හා සැපයුම මත තීරණය වෙන විනිමය අනුපාතයත් ප්‍රස්ථාරගත කරන්න පුළුවන් අර පැති දෙකකින්. දැන් ඔයාලට පේනවා ඍජු ක්‍රමයේදී වෙන්නේ ඩොලරයක මිල රුපියල් වලින් ප්‍රකාශ වෙන එක. විදේශී ව්‍යවහාර මුදල් ඒකකයක මිල රුපියල් වලින් ප්‍රකාශ වෙන එක. ඒ ප්‍රස්ථාරය මං අහද්දී ඒ ප්‍රකාශ වෙලා තියෙන්නේ ළමයි ඩොලරයක මිලනේ. එහෙනම් ඩොලර් වලට අදාළ ඉල්ලුම මෙන්න ඩොලර්ස්, මෙන්න ඩොලර් වලට අදාළ සැපයුම ඩොලර්. තීරණය වෙනවා ඩොලර් එකක මිල රුපියල් කීයද කියන ප්‍රමාණය කිව්ව. මේකේ එහෙනම් එනවා 210යි. මේ ප්‍රස්ථාරයෙන් පේන්නේ ඩොලර් එකක මිල තීරණය වෙන්නේ. ඉතින් ඕකම ඔය විදිහටම කියන්න පුළුවන් අනිත් පැත්ත දිහා බලලා රුපියලක මිල පැත්තේ. මෙන්න රුපියල් වලට තියෙන ඉල්ලුම මේ රුපියල්. මෙන්න රුපියල් වල සැපයුම. රුපියල්. එහෙනම් මෙන්න රුපියලක මිල. රුපියලක මිල එන්නේ ඩොලර්ස් වලින්. මෙතන එනවා 210න් එකයි. අරකම තමයි. මෙතන එනවා ප්‍රමාණ. මේ ප්‍රස්ථාරත් ළමයි අවස්ථා දෙකක් නෙවෙයි. එකම අවස්ථාව බලන ස්වරූපයන් දෙකක්. මේ පැත්තේ තියෙන්නේ ඩොලර් එකක මිල තීරණය වෙන විදිය. මේ ඩොලර් එකක මිල ඩොලර් ඉල්ලුමයි ඩොලර් සැපයුමයි. ඒක නිසා මේකට අපි කියනවා ඩොලර් වෙළඳපොළ කියලා. කියන්නේ මේ බලන පැත්තට. ඒ වෙළඳපොළ පැත්තම ඩොලර් වලට මාරු වෙන්නේ රුපියල්නේ. රුපියල් පැත්තෙන් බලන්නත් පුළුවන්. අපි ඒකට කියනවා රුපියල් වෙළඳපොළ කියලා. ප්‍රස්ථාර දෙකක්. බලන ආකාර දෙකක්. ආර්ථිකයේ ළමයි විදේශ විනිමය සම්බන්ධයෙන් යම්කිසි ගනුදෙනුවක් වුණොත් යම්කිසි දෙයක් වුණොත් මේ දෙපැත්තෙන්ම මේ දේ පෙන්වන්න ඕනේ. ඇයි ඒ? එකම විනිමය අනුපාතයනේ මේ පැති දෙකකින් බලලා තියෙන්නේ. රුපියලක වටිනාකම් පැත්තෙනුත් බලලා ඩොලර් එකක වටිනාකම් පැත්තෙනුත් බලලා තියෙනවා. රුම් සටහන් දෙකක් ඇඳලා තියෙන්නේ මම ඒ නිසා. ඉතින් ගනුදෙනුවක් දැම්මහම ඔයාට පුළුවන් වෙන්න ඕනේ මේ පැති දෙකෙන්ම මොකද වෙන්නේ කියන එක පෙන්වන්න තේරුම් ගන්න. දැන් උදාහරණයක් විදිහට මෙහෙම හිතන්නකෝ. මිනිස්සෙක් අපනයනය කරනවා. අපනයනය කරාම මේ මිනිස්සයා ගාවට ඩොලර්ස් එනවා. හරිද? මේ මිනිස්සයා ඩොලර් අරන් ගිහිල්ලා මාකට් එකෙන් රුපියල් ඩොලර් 10ක් නම් රුපියල් 2100ක් මාරු කරගන්න. ඕකනේ වෙන්නේ අපනයන කරුවට. භාණ්ඩයක් අපනයනය කරාම මේ මිනිස්සයාට ඩොලර් හම්බ වෙනවා. ඒ ඩොලර් අරන් ගිහිල්ලා මේ මිනිස්සයා ලංකාවේ ගනුදෙනු කරන් රුපියල් ඕන නිසා රුපියල් වලට මාරු කරගන්න. මේක තමයි වෙන්නේ. එතකොට මෙතන මෙයා කරේ ඩොලර් දීලා රුපියල් ගත් එකනේ. මේකනේ වෙළඳ පොලේ සිද්ධ වුනේ. එතකොට ඔයාට පේනවා මේකේ
මේ මිනිස්සයා ඩොලර් 10ක් වෙළඳ පොළට දීලා ඩොලර් 10ක් දීලා. ඒ කියන්නේ මෙතනට වෙලා තියෙන්නේ ඩොලර් සැපයුමක්. ඩොලර් සැපයුම වැඩි වෙලාද අඩු වෙලාද මාකට් එකේ මෙයා නිසා? ඩොලර් සැපයුම වැඩි වෙලාද අඩු වෙලාද? මෙයා ඩොලර් 10ක් අරන් ඇවිල්ලානේ භාණ්ඩයක් අපනයනය කළා. හම්බුන ඩොලර් 10 මෙයා මාකට් එකට ගේනවා. සැපයුම වැඩි වෙලා. හැබැයි ඔයාට පේනවා මේ ඩොලර් මේ පැත්තෙන් දෙද්දි අනිත් පැත්තෙන් ඉල්ලනවා රුපියල් මේ රුපියල් 2100ක් මෙයා ඉල්ලලා. ඒ කියන්නේ මෙයාගේ සිද්ධිය නිසා ඩොලර් සැපයුම වැඩි වුණාට රුපියල් ඉල්ලුම වැඩි වෙලා. මේක දාලා තියෙනවා. රුපියල් ඉල්ලුමත් වැඩි වෙලා. රුපියල් ඉල්ලුම වැඩි වෙලා. එකම දේ පැති දෙකකින් පේනවා මේ. එතකොට ප්‍රස්තාරට දැම්මම ළමයි විනිමය අනුපාතයේ වෙනස් වෙන විදිය පැති දෙකකින්ම පේනවා. මේ බලන්න. දැන් ඩොලර් සැපයුම වැඩි වුණානේ. ඩොලර් සැපයුම වැඩි වීම මම මේකේ මාක් කරනවා මේ විදියට මේ. ඩොලර් සැපයුම වැඩි වෙනවා කියන්නේ සැපයුම වක්‍රය දකුණට විදෙනවා. S1. ඒ කියන්නේ 210 නෙවෙයි ඊට වඩා මොනවා වෙනවද? අඩු වෙනවා. මේක හිතන්නකෝ 200 වුණා කියලා. දැන් 200යි. ඒ කියන්නේ දැන් ඩොලර් එක රුපියල් 200යි. එහෙනම් මේ වෙලාවේ රුපියලක් ඩොලර් 200න් එක වෙන්න ඕනේ. එහෙනම් ඒ ඩොලර් රුපියලක් ඩොලර් 200න් එක වෙන එක මේ පැත්තට වෙන්න ඕනේ වෙනසින්. තේනවනේ මේ බලන්න. අතන බලන්න රුපියල් වෙළඳ පොළේ මොකද උනේ කියලා. රුපියල් වෙළඳ පොළේ රුපියල් ඉල්ලුම වැඩි වුණා. රුපියල් වෙළඳ පොළේ රුපියල් ඉල්ලුම වැඩි වුණා. රුපියල් ඉල්ලුම වැඩි වෙනවා කියන්නේ ළමයි මේ ඉල්ලුම් වක්‍රය දකුණට විතැන් වෙනවා කියන එක. D1 210න් එකට වඩා 200න් එක විශාලයිනේ. ඔන්න 200න් එකට ආවා. තේරුණාද කියපු දේ? උත්තර දෙන්න. හරිනේ? හරි. ඒ වගේ ළමයි හැම ගනුදෙනුවක්ම එහෙමයි. පැති දෙකෙන්ම පේන. ඔයා ගෙදරදී ඕනනම් ප්‍රැක්ටිස් කරලා බලන්න. මම තව එක්සැම්පල් එකක් ගන්නම්. මිනිස්සෙක් ඉන්නවා ළමයි භාණ්ඩයක් ආනයනය කරන්න. මෙයාට ඕනේ ආනයනය කරන්න. මෙයා ආනයනය කරද්දී ලංකාවේ මිනිස්සේ මෙයා මාකට් එකට අරගෙන යනවා රුපියල් 2100ක් අරගෙන යනවා. මේ රුපියල් 2100ක් දීලා මෙයා ඉල්ලනවා ඩොලර් 10ක් මට දෙන්න කියලා. එතකොට මෙන්න මෙයාගේ වෙළඳ පොලේ සිද්ධ වුණ ගනුදෙනු සිද්ධිය. භාණ්ඩය ආනයනයට අදාළ සිද්ධිය. එතකොට ඔයාලට පේනවද මේ රුපියල් 2100ක් මෙයා දුන්නානේ. රුපියල් 2100ක් දුන්නා කියන්නේ රුපියල් මෙයා සපයලා. රුපියල් සැපයුම වැඩි වෙලා. මෙයා රුපියල් සැපයුම. ඒ වගේම රුපියල් 2100ක් දීලා මෙයා අනිත් පැත්තෙන් ඩොලර් 10ක් ඉල්ලනවා. ඩොලර් ඉල්ලුම. මේ දෙකක් දාලා බලන්න ප්‍රස්තාරයට ඒ විදිහටම එනවා. හරි? ඒ විදිහටම එනවා. ඒක නිසා විභාගෙත් ළමයි ඔයාගෙන් අහන්න පුළුවන් යම් කිසි දෙයක් දීලා භාණ්ඩයක් ආනයනය කරාම මිනිස්සෙක් භාණ්ඩයක් ආනයනය කරා. ආනයනය කරන්න සල්ලි ඕනේ. ඒ ගනුදෙනුව කොහොමද වෙළඳ පොළට බලපාන්නේ? ඒකට ඔයා තේරුම් ගන්න ඕනේ ඔයාගෙන් අහන්නේ ඩොලර් වෙළඳ පොළ. ඒ කියන්නේ ඩොලර් පැත්තෙන් බලන්න කියලාද වෙළඳ පොළ දිහා රුපියල පැත්තෙන් වෙළඳ පොළ දිහා බලන්නද කියලා. ඒකට ඉල්ලුම් සැපයුම් වක්‍ර වෙනස්නේ. රුපියල් ඉල්ලුම් වක්‍රය නම් වැඩි වෙනවා. හරිද? ඩොලර් සැපයුම පැත්තෙන් බැලුවොත් සැපයුම වැඩි වෙනවා. අර ඒක හරියට තේරුම් ගන්න ඕනේ නැත්තම් යන්න බෑ. හරි. ඔක තමයි ඉතින් විනිමය අනුපාතයේ ප්‍රධාන වශයෙන් වෙන්නේ මූලික වශයෙන්. හරිද? ඔය දේවල් බලන්න මේ ඩොලර් ඉල්ලුම සැපයුම විදේශ විනිමය ඉල්ලුම සැපයුම වෙනස් වෙන විදිය මම පෙන්නන්නම්.
ආනයන අපනයන විදේශ ණය සාධක ආදායම් සාධක ගෙවීම් ආයෝජන ඔය හරහා තමයි ළමයි මේ විදේශ විනිමය ලැබීම් සහ ගෙවීම් සිද්ධ වෙන්නේ. ඒවත් එක්ක තමයි විදේශ විනිමය ඉල්ලුම සැපයුම වෙනස් වෙන්නේ. ඒකත් එක්ක. හරි. මේ බලන්න. දැන් ඔය ඩොලර් එක තීරණය වෙන්නේ ළමයි ඩොලර් වල දැන් මම එක පැත්තක් පාවිච්චි කරන්නේ. ඍජු සහ වක්‍ර කියලා ක්‍රම දෙකෙන්ම කියන්න පුළුවන් කිව්වා. මම මෙතනින් එහාට මේ එක පැත්තක් පාවිච්චි කරලා කියනවා. ඔයා තේරුම් ගන්න හැම අවස්ථාවෙම අනිත් පැත්තකිනුත් කියන්න පුළුවන් කියලා. හිතන්න මෙහෙම. ඩොලර් එක මිල තීරණය වෙන්නේ ඩොලර් ඉල්ලුමයි ඩොලර් සැපයුමයි අනුවනේ. ඩොලර් එක මිල තීරණය වෙන්නේ ඩොලර් ඉල්ලුමයි ඩොලර් සැපයුමයි අනුව. මේ ඩොලර් ඉල්ලුමයි ඩොලර් සැපයුමයි අනුව තීරණය වෙන විනිමය අනුපාතය රටක් පවත්වාගෙන යන ආකාර තුනක් තියෙනවා. එකක් නම්‍ය විනිමය අනුපාතිකය. නැත්තම් පූර්ණ පාවෙන විනිමය අනුපාතය කියලා කියනවා. නම්‍ය කියනවා පූර්ණ පාවෙන කියනවා පාවෙන කියනවා චල කියනවා ඔය වගේ නම් ගොඩාක් තියෙනවා. වෙනස් වෙනවා කියන අදහස තමයි තියෙන්නේ. හරිද? නම්‍ය විනිමය අනුපාතිකය, පූර්ණ පාවෙන විනිමය අනුපාතිකය, පාවෙන විනිමය අනුපාතිකය, චල විනිමය අනුපාතිකය, නිදහස් විනිමය අනුපාතිකය ඔය වගේ නම් ගොඩාක් තියෙනවා. අනිත් එක ස්ථාවර විනිමය අනුපාතිකය. තව එකක් තමයි ස්ථාවර විනිමය අනුපාතිකය. අනිත් එක පාලිත පාවෙන විනිමය අනුපාතිකය. පාලිත පාවෙන. නම්‍ය විනිමය අනුපාතිකය, ස්ථාවර විනිමය අනුපාතිකය, පාලිත පාවෙන විනිමය අනුපාතිකය. මේකේ මම පාවෙන විනිමය අනුපාතික කතා කරොත් පාවෙන විනිමය අනුපාතිකය නම් අවුලක් ඇත්තෙම නැහැ. මෙන්න ඩොලර් එක රුපියල් මිල. ඒ කියන්නේ මම ඩොලර් වෙළඳපොළ පැත්තෙන් තමයි මේක බලලා තියෙන්නේ. ඩොලර් වලට තියෙන ඉල්ලුම රුපියල් පැත්තෙන් බලන්න පුළුවන්. හොඳයි. ඩොලර් වලට තියෙන සැපය. ඩොලර් එක මිල. මේකේ ළමයි අර ආනයන අපනයන විදේශ ණය ගැනීම මේ දේවල් හරහා ඩොලර් ඉල්ලුම සැපයුම වෙනස් වෙනවා. ඒ ඉල්ලුම සැපයුම අනුව නිදහසේ විනිමය අනුපාතය වෙනස් වෙන්න දෙනවා. එතකොට මේක 210 වෙන්න පුළුවන්. මේක 180 වෙන්න පුළුවන්. ලංකාවේ වගේ රටවල් වල නෙවෙයි. හරිද? 180 වෙන්න පුළුවන්. අපේ නම් 200 210 220 එහෙම නෙවෙන්නේ. මෙහෙම වෙනස් වෙනවා. නිදහසේ වෙනස් වෙන්න දෙනවා. නිදහසේ පාවෙන්න දෙනවා. කාගේවත් බලපෑමක් නැහැ. මෙන්න මේවට තමයි අපි පූර්ණ පාවෙන විනිමය අනුපාතය කියලා කියන්නේ. તો නිදහසේ පාවෙද්දි ළමයි ඩොලර් එක රුපියල් 200 තිබ්බා නම් පාවෙලා ගිහිල්ලා ලංකාවේ වගේ ඩොලර් එක රුපියල් 250 විතර වෙන්න පුළුවන්. පාවෙලා යනවා. පාවෙලාම යනවා. රුපියල් 250 වගේ වෙන්න පුළුවන්. ඩොලර් එකක් රුපියල් 200ට තිබ්බ ආර්ථිකයක ඩොලර් එකක් රුපියල් 250 වෙනවා නම් ලංකාව කියලා හිතන්න. ඒ රටේ ව්‍යවහාර මුදල් ඒකකයේ වටිනාකම ශ්‍රී ලංකා රුපියල් වල වටිනාකම අඩු වෙලාද වැඩි වෙලාද? රුපියල්ට තියෙන තැන. අපි අපේ පැත්තෙන් බලන්න ඕනේ. ලංකාවේ මිනිස්සු විදියට රුපියල්ට තියෙන තැන අඩු වෙලානේ. ඇයි ඉස්සර ඩොලර් එකක් ගන්න අපි ලංකාවේ මිනිස්සු විදියට රුපියල් 200යි ගෙවුවේ. දැන් ඩොලර් එකක් ගන්න අපි රුපියල් 250ක් ගෙවනවා කියන්නේ අපේ රුපියල බාල්දු වෙලා. මෙන්න මේකට අපි කියනවා විනිමය අනුපාතිකය පහළ යාම කියලා. තව ලස්සනම නමක් කියනවා ක්ෂය වීම කියලා. ඔටෝ වෙලා හැබැයි නරක පැත්තට නරක කියන්නත් බෑ. අඩුවීම පැත්තට තමයි වෙලා තියෙන්නේ. ක්ෂය වෙලා පහළ ගිහිල්ලා පහළ යාම. ලංකාව වගේ රටවල් වල නෝනට අපි හිතින් හිතලා සතුටු වෙනවා. අපි හිතමු මෙහෙම. ඩොලර් එක රුපියල් 200 තිබිලා ඩොලර් එක රුපියල් 150 වෙනවා. ඩොලර් එකක් ගන්න ඉස්සර අපි රුපියල් 200ක් ගෙවුවට දැන් 150න් ඩොලර් එක ගන්න පුළුවන්. ලංකාවේ රුපියලේ යගේ ඉහළ ගිහිල්ලාද පහළ ගිහිල්ලාද? ඉහළ ගිහිල්ලා.
ඉහළ යාම. මේක හැමතිස්සෙම ළමයි මේ වචනේ අර ස්වයංක්‍රීය වෙනවා කියන අර්ථය එන්න ඕනේ. මේ ක්ෂය වීම, පහළ යාම, ඔටෝ වෙන දෙයක්. මේ ඉහළ යාම මේකට ප්‍රති ප්‍රමාණය වීම කියන්න පුළුවන්. ඔටෝ වෙලා තියෙන්නේ. ප්‍රති ප්‍රමාණය වීම ඉහළ ගිහිල්ලා. ඇයි නම් මේක කවුරුත් පාලනය කරන්නේ නැහනේ. නිදහසේ පාවෙවි යත් ඉහළ ගිහිල්ලා. ඔන්න ඔහොම දෙකක් තියෙනවා. මේකේ ප්‍රතිවිපාක අපි තුනම කතා කරලා ඉවර වෙලා කතා කරමු. මොකද ක්‍රම තුනක් තිබ්බට ඉහළ යනවා පහළ යනවා කිව්වහම ආර්ථිකයක වෙන මොන ක්‍රමයෙන් වුණත් එකම ප්‍රතිවිපාකනේ තියෙන්නේ. ඔන්න ඔහොම තමයි ඉතින් පාවෙන විනිමය අනුපාතිකයේ තියෙන්නේ. හරිද? මේකේ වාසි තියෙනවා අවාසි තියෙනවා. ඒවා ටික අපි බලමු මේ ක්‍රම තුනම හඳුනගෙන. ඔන්න පාවෙන විනිමය අනුපාතය. ස්ථාවර විනිමය අනුපාතිකයක් කියලා එකකුත් තියෙනවානේ. ඒකේ වෙන්නේ මේකයි. ඩොලර් එකක් රුපියල්. මෙන්න ඩොලර් ඉල්ලුම, මෙන්න ඩොලර් සැපයුම. මෙන්න විනිමය අනුපාතය. ඩොලර් එකක් රුපියල් 200. දැන් මේකේ ළමයි මේ ඩොලර් එක රුපියල් 200යි ඉල්ලුම සැපයුම අනුව තීරණය වෙච්ච එකක් තියෙනවා. මේ තීරණය වුණ එක ඉල්ලුම සැපයුම අනුව නිරන්තරයෙන් වෙනස් වෙනවා. අපි නොදැනගෙන හිටියට, ඒ කියන්නේ අපි එච්චර හිතුවේ නැති වුණාට අපි කියනවනේ ඉල්ලුම වැඩි වුණොත් මිල මොනවා වෙනවා කියලාද? භාණ්ඩයක වුණත් ඉල්ලුම වැඩි වුණොත් මිල මොනවා වෙනවා කියනවාද අපි? අපි කියන ඉල්ලුම වැඩි වුණොත් මිල ඉහළ යනවා කියලා. ඒක වෙන්නේ නිකන් නෙවෙයි. මේ ඉල්ලුම් වක්‍රය දකුණට විතැන් වෙලා මේ 200 යටතේ ඉල්ලන ප්‍රමාණය කලින්ට වඩා වැඩි වෙනවා. මේ ඉල්ලුම් වක්‍රය දකුණට විතැන් වුණාම මේකනේ මිල තියෙන මේ මිල යටතේ කලින්ට වඩා ඉල්ලන ප්‍රමාණය වැඩි වෙනවා. හැබැයි සැපයුම් ප්‍රමාණය මෙච්චරමයිනේ. ඉල්ලන ප්‍රමාණයනේ මෙච්චර. ඒ කියන්නේ හිඟයක් නිර්මාණය වෙනවා. හිඟයක් නිර්මාණය වුණාම මිල වැඩි වෙනවා. මෙන්න මෙතනට එනවා. ඔය අර අපි සමතුලිත මිල ඉල්ලුම වැඩි වුණාම සමතුලිත මිල ඉහළ යනවා කියන්නේ ඕක. අපි හිතුවේ නැති වුණාට වෙන්නේ ක්‍රියාවලිය මේක. හිඟයක් නිර්මාණය වෙනවා වක්‍ර විතැන් වුණාම ඒකත් එක්ක ඒ හිඟය නිසා මිල එන්න වැඩි වෙනවා. හරිනම් මෙන්න මෙතනට එන්න ඕනේ. හරිද? ස්ථාවර විනිමය අනුපාතික ක්‍රමය කරන්නේ මූල්‍ය අධිකාරිය විසින් ඔන්නෝම තීරණය කරන 200 කියලා හිතන්නකෝ. තීරණය කරන විනිමය අනුපාතිකය වෙනස් වෙන්න ඉඩ හරින්නේ නැහැ. වෙනස් වෙන්න ඉඩ හරින්නේ නැහැ. දැන් වෙනස් වෙන්නේ ළමයි මෙහෙම හිඟයක් තිබ්බොත් නේ. හිඟයක් තිබ්බොත් නේ මිල වැඩි වෙන්නේ. අන්නේ වෙලාවට මූල්‍ය අධිකාරිය විසින් ඒගොල්ලන්ගා විනිමය ස්ථායී කරන අරමුදලක් තියෙනවා. ඒ විනිමය ස්ථායී අරමුදලෙන් මුදල් නිකුත් කරනවා. අර හිඟයට අදාළ මුදල් නිකුත් කරනවා. එතකොට ඉතින් මෙහෙම වැඩි වෙන්නේ නැහැ. ඇත්තටම ඉතින් සමතුලිත එක නම් මෙතන තියෙන්න ඕනේ. හැබැයි මෙහෙම තියාගෙන ඉන්නවා 200ෙම තියනයි. හිඟය නැහැ නේද? හැබැයි ඉල්ලුම් වක්‍රය විතර වෙලා. අර හිඟය නිසානේ මේ විනිමය අනුපාතික උඩ යන්න උත්සාහ කරන්නේ. ඒ හිඟය නැහැ. ස්ථායී කරන අරමුදලෙන් මුදල් නිකුත් කරනවා. අනිත් පැත්තක් තියෙනවා. අතිරික්තයක් තිබ්බහමත් කරන දේකුත් තියෙනවා. දැන් විදේශ විනිමය සැපයුම වැඩි වුණා කියලා හිතන්නකෝ. සැපයුම වැඩි වුණාම සැපයුම් වක්‍රය දකුණට විතන් වෙනවනේ. දැන් අපි දන්නවා දකුණට විතන් වුණාම මිල මෙතනට එන්න ඕනේ. එන්නේ මෙහෙමයි. දැන් මේ 200 යටතේ ළමයි කලින්ට වඩා සැපයුම් ප්‍රමාණය වැඩි. එතකොට වෙන්නේ අතිරික්තයක්. ඉතින් ඔය අතිරික්තය නිසා මිල පහළ යනවා. භාණ්ඩ වෙළඳපොලේ වෙන්නේ ඕක. මිල පහළ යනවා. අතිරික්තය නිසානේ මිල පහළ යන්නේ. ඒ වෙලාවට අර විනිමය ස්ථායී කරන අරමුදලට මේ විනිමය මිලදී ගන්නවා. ඒ කියන්නේ විනිමය ගන්නවා. ඒ කියන්නේ අතිරික්තය ගන්නවා රජය මූල්‍ය අධිකාරිය විසින්. අතිරික්තය ගන්න. එතකොට ළමයි අර මිල වෙනස් වෙන්නේ නැහැ. ඇයි අතිරික්තයෙන් වෙන බලපෑම නවත්තලා තියෙන්නේ. ඇයි අතිරික්තය අරන්නේ? අතිරික්තය විකුණ ගන්න බැරි වුණාමනේ සාමාන්‍ය මිල පහළ යන්නේ.
හරිද? ඒත් අතිරික්තය ගත්තාම අවුලක් නැහැ. ඔන්න ඔහම රජයේ මූල්‍ය අධිකාරිය ලංකාවේ නම් ශ්‍රී ලංකා මහ බැංකුව විනිමය අනුපාතිකය යම් නිශ්චිතව තීරණය කළා. විනිමය ස්ථායීකරණ මුදලක් හරහා අර මුදලක් හරහා විනිමය අනුපාතය නොවෙනස්ව පවත්වාගෙන යනවා නම් අපි ඒකට කියනවා ස්ථාවර විනිමය අනුපාතික ක්‍රමයක් කියලා. ස්ථාවර විනිමය අනුපාතික ක්‍රමයක් කියලා. ළමයි කහනවා ඇයි එහෙම කරන්නේ කියලා. ඇයි කරන්නේ ළමයි ඉතින් ඒක ආර්ථිකයක් පැත්තෙන් වෙනස් වෙනස් වුනහම හොඳ නැති තත්වයක් සමහර වෙලාවට මේ හැම එකම වාසි තියෙනවා අවාසි තියෙනවා. ඒක නිසා ඒක අදාළ ආර්ථිකයේ තීරණය කරන ආකාරය අනුව රටේ අනුව වර්තමානයේ නේ ඇත්තටම විනිමය අනුපාතිකය රජය කන්ට්‍රෝල් කරේ නැත්නම් මේ වෙලාව වෙද්දි විනිමය අනුපාතිකය රුපියල් ඩොලර් එකක් රුපියල් 500ක්වත් වෙනවා. හරිද? ඒක කන්ට්‍රෝල් කරන් ඉන්නවා. සමහර වෙලාවට ඒක හොඳ වෙන්න පුළුවන්, සමහර වෙලාවට නරක වෙන්න පුළුවන්. ඒක ඒවලේ තත්ත්වේ බලලා තීරණය කරන්න ඕන එක. මේ හැම එකේම හොඳ සහ නරක දෙකම තියෙනවා. හරිද? ඉතින් රජයේ ක්‍රියාත්මක කරන එක ආකාරයේ විනිමය අනුපාතික ක්‍රමයක් තමයි මේක. මේකට කියනවා විනිමය ස්ථායීකරණ අර මුදල හරහා නිශ්චිතව පවත්වාගෙන යනවා. ඊළඟට මේකත් කළා සමහර වෙලාවට අත්හැරලා දානවා. හරිද? අත්හැරලා දානවා කියන්නේ යාම වෙනස් කරනවා. මේක පාලනය කරන එකක් කන්ට්‍රෝල් කරගන්න. ඒ කියන්නේ යාට හිතුනහම නෑ 200 නෙවෙයි දැන් මේක දැන් ලංකාවත් හෙට අනිද්ද කරයි. මේ 200 නෙවෙයි මම දැන් 210වත් කරන්න ඕනේ කියලා එයා කරනවා. එතකොට අපි සාමාන්‍යයෙන් දන්නවනේ ඩොලර් එකක් රුපියල් 200 ඉඳලා ඩොලර් එකක් රුපියල් 210 වෙනවා නම් රුපියලයේ පහළ යනවනේ. එතකොට විනිමය අනුපාතය පහළ යාම කියලානේ කියන්නේ. හැබැයි මේකට පහළ යාම කියන්න බෑ. මේක කරන්නේ මූල්‍ය අධිකාරියනේ ඔටෝ වෙන දෙයක් නෙවෙයිනේ. මේක ස්ථාවර එකක්නේ. ඒක නිසා අපි කියනවා පහළ දැමීම කියලා. නැත්තම් අව ප්‍රමාණය කිරීම. දැක්කද කවුරු හරි කරන දෙයක් කියන එක තේරෙනවා. විභාගෙත් වාගෙන් අහුවොත් මේ විනිමය අනුපාතයේ පහළ දැමීම කියන එකෙන් මොකක්ද අදහස කියලා ඔයා පටන් ගන්න ඕනේ. මේ ස්ථාවර විනිමය අනුපාතික ක්‍රමයේ යටතේ සිදුවන දෙයකි. ඒකයි වාගෙන් කිරීම කියන වචනේ දාලා අහන්න. පහළ යාම කිව්වොත් ඔයා කියන්න ඕනේ මේක නම්මේ විනිමය අනුපාතික ක්‍රමයේ යටතේ සිදුවන දෙයක්. ඒ වචනෙන් ඔයාට මොන ක්‍රමයක් යටතේ සිදුවන දෙයක්ද කියන එක තේරුම් ගන්න පුළුවන්. ඉතින් අරකේ ඔහොම වෙලා අනිත් පැත්තට වෙන්න පුළුවන්. දැන් 200 තියෙන එක ඔහොම වෙලා ඉතින් 180 කරලා දාන්න. ඒතකොට ඩොලර් එකක් රුපියල් 200 ඉඳන් ඩොලර් එකක් රුපියල් 180 කරනවා කියලා කියන්නේ ළමයි රුපියලයේ ඉහළ යනවා. ඒක නිසා අපි ඒකට කියනවා ඉහළ දැමීම කියලා. කවුරු හරි කරන දෙයක්. ප්‍රති ප්‍රමාණය කිරීම කියන්න පුළුවන්. ඉහළ දැමීම නැත්නම් ප්‍රති ප්‍රමාණය කිරීම කියලා කියන්න පුළුවන්. ඔක තමයි දෙවැනි අවස්ථාව. තුන්වෙනි අවස්ථාව ළමයි පාලිත පාවෙන විනිමය අනුපාතය. පාලිත පාවෙන විනිමය අනුපාතය. මෙන්න විනිමය ඉල්ලුම, මෙන්න විනිමය සැපයුම. මේකේ කරන්නේ ළමයි පාවෙන්නත් ඉඩ දෙනවා, පාලනය වෙන්නත් පාලනය කිරීමකුත් කරනවා. සාමාන්‍යයෙන් මේක කරන්නේ ළමයි හරියටම යම් නිශ්චිත පරාසයක් තෝරගෙන ඒ පරාසය අතර මේක දෝලණය වෙන්න ඉඩ ගන්නවා. මේක හිතන්නකො 200යි කියලා. අරගොල්ලන් හිතා ඉන්නවා මෙහෙන් 250ට ගියාට කමන්නේ නැහැ, මෙහෙන් 180ට ආවට කමන්නේ. මම අගයන් නිකන් හිතුන දෙයක් ගත්තේ. මේ අතර පාලනය නිදහසේ පාවෙන්න දෙනවා. හැබැයි මේ සීමාවට ආවොත් කන්ට්‍රෝල් කරනවා. යන්න දෙන්නේ නැහැ එතනින් එහාට. මේකට අපි කියනවා පාලිත පාවෙන විනිමය අනුපාතිකය. අර දෙකේම මික්ස් එකක්. හරිද? නම් මේකයි ස්ථාවර එකේ දෙකේම එකතුවක් මේ. නම් මේකේ ස්ථාවර එකේ දෙකේම එකතුවක්. අන්න හරි. පොලි අනුපාත කොරිඩෝ වගේ තමයි. හරි ක්‍රම මේකේ ස්ථාවර නම්ය සහ පාලිත නම්ය කියලා ක්‍රම තුනක් තියෙනවා සිලබස් එකේ. ස්ථාවර කිව්වහම අර මම කිව්වා මේ
මූල්‍ය අධිකාරිය විසින් තීරණය කළ විනිමය අනුපාතිකය නැවත මූල්‍ය අධිකාරිය විසින්ම වෙනස් කරන තෙක් එකම මට්ටමේ පවතින්නේ නම් මේ ස්ථාවර විනිමය අනුපාතය. එයාම වෙනස් කරනකම් ඒ විදිහට තියෙනවා. වාසිදායක තත්වෙනුත් තියෙනවා ළමයි. මොකද හේතුව වෙනස් වෙන්නේ නැහනේ. එතකොට අනුපාතිකය නිසා ආනයනකරුවන්ට තියෙන අවදානම අඩුයි. ඒ වෙනස් වෙන්නේ නැහනේ. විදේශ ආයෝජකයන්ට සැපයුම් කරුවන්ට ණය ගන්න අයට අවිනිශ්චිතතාවය අඩුයි. මොකද ඒක හෙට අනිද්දා වෙනස් වෙන්නේ නැහැ. එකම ගාන තියෙන. කලමනාකාරීත්වය කිරීමේ හැකියාව වැඩි. ඇයි අර වෙනස් නොවීම නිසා සැලසුම් කරන්න පුළුවන්. ඒ වගේම ළමයි ඔය සමපේක්ෂකයෝ ඉන්නේ. අඩුවට ගත්තා වැඩියට දුන්නා. ඒ වගේ අයගේ පෙළඹීම අඩුයි. ඇයි ඒ වෙනස් වෙන්නේ නැති එකක් නෙමෙයි. අපනයනවල තරංකාරීත්වය ඉහළ නංවා ගන්න පෙළඹීමක් වෙනවා. මොකද අර ස්ථාවර නොවේ නම් ළමයි සමහර වෙලාවට අපනයනකරුව පෙළඹෙන්නේ නැහැ. දැන් ලංකාව වගේ ආර්ථිකවල දැන් අපනයනකරුව දන්නවනේ මේ සතිය 200 වුණාට තව සති දෙකකින් විතර ඕක 220 වෙයි. කොහොමත් ඔය දැන් රජයට තව මාස දෙක තුනයි යන්න වෙන්නේ ඕක 300 වෙයි. එතකොට එයා දන්නවා එයාට නිකම්ම වාසිදායක බලපෑමක් ඇති වෙනවා කියලා. ලාභයක් හම්බ වෙනවා කියලා. ඉතින් එයා නිකන් අර තරංගකාරීත්වය ඉහළ නංවා ගන්න උද්‍යෝගිමත් වෙන්නේ නැහැ. මේක අවාසිත් තියනවා ළමයි. අවාසි කියන ළමයි ඇත්තටම දැන් ස්ථාවර විනිමය අනුපාතිකයක් කියන්නේ කවදාවත් ළමයි ස්වයංක්‍රීයව රටට එන විදේශ විනිමය ලැබීමුයි ගෙවීමුයි සමාන වෙන්නේ නැහනේ. ඒ කියන්නේ ඉල්ලුම සැපයුම සමාන වෙන්නේ නැහනේ මේ මිලේදී. නේ අසමතුලිතයි කියන එක තේරෙනවනේ ස්ථාවර එක අසමතුලිතයිනේ. අර ඉල්ලුම අනුව ගියා නම් අර සමතුලිතයට යන්න ඕනේ. ඉතින් සමතුලිත වෙන්නේ නැහැ කියන්නේ අසමතුලිතයි ළමයි. ඒ කියන්නේ මේ රටට එන විදේශ විනිමයයි සැපයුමයි සමාන වෙන්නේ නැහැ. අනිවාර්යෙන් එනම් ගෙවුම් ශේෂ ලේඛනයේ හිඟයක් ඇති වෙනවාමයි. හරි. එතකොට බාහිර සමතුලිතතාවය කියලා කියන්නේ ගෙවුම් ශේෂ ස්ථායීතාවයට. ඒක හදාගන්න මේ අභ්‍යන්තර ස්ථායීතාවය කැප කරන්න වෙනවා. ආනයන අපනයන විශේෂයෙන් වෙනස් කරන්න වෙනවා. ඒ හරහා ආනයන අපනයන වෙනස් කරන්න නම් රටේ මිල මට්ටම වෙනස් කරන්න ඕනේ. රටේ ආනයන අඩු කරන්න නම් රටේ මිල මට්ටම අඩු කරන්න ඕනේ. පිටරට ආනයන වැඩි කරන්න නම් රටේ මිල මට්ටම වැඩි කරගන්න ඕනේ. ඒකත් එක්ක ආනයන අපනයන වලට බලපෑම් කරන රටේ මිල ස්ථායීතාවය කැප කරන්න වෙනවා. අනිවාර්යෙන් ස්ථාවර විනිමය අනුපාතය කියන්නේ සමතුලිත මට්ටම නෙවෙයි. ඒ කියන්නේ එක්ක අධිතක්සේරුවක් තියෙන එක්ක ඌන තක්සේරුවක් තියෙන. ඒ වගේම විශාල විදේශ විනිමය සංචිතයක් ඕනේ මේක කළමනාකරණය කරන්න. එච්චර ලේසි දෙයක් නෙවෙයි. අනිත් එක අර මං කියපු පාවෙන විනිමය අනුපාතිකයේ ඒක අදාළ අවස්ථාව අනුව වෙනස් වෙනවා. නම් මේ කියලාත් කියනවා. අරගෙම අනිත් පැත්ත. මේකේ අධිතක්සේරු ඌන තක්සේරු නැහැ. වඩාත් කාර්යක්ෂමව සම්පත් බෙදී යාමක් සිද්ධ වෙනවා. අධිතක්සේරුවක් කියන්නේ ඌන තක්සේරුවක් කියන එකේ අදහස ළමයි අධිතක්සේරුවක් කියන්නේ තියෙන්න ඕන ගානට වඩා වැඩියෙන් තියෙනවා කියන්නේ. දැන් හිතන්නකෝ අර විනිමය අනුපාතයේ සමතුලිත තත්වයට යන්න ඕනේ ඩොලර් එකක් 200 ඉඳලා ඩොලර් එකක් රුපියල් 210 වෙනකම්. අර අපි දැන් රූප සටහනකත් පෙන්නුවේ ඉල්ලුම වැඩි වෙලා ඒ තත්වෙට යන්න ඕනේ කියලා. හැබැයි 200ම තියන් ඉන්නවා. ඒ කියන්නේ ඇත්තටම 200 නෙවෙයි ඩොලර් එක. 210 වෙන්න ඕනේ. 200 තියන් ඉන්නවා. ඒ කියන්නේ වැඩියෙන් පෙන්නගෙන ඉන්න හොඳ තත්ත්වයක්. ඒක අධිතක්සේරු කියනවා. ඩොලර් එකක් රුපියල් 200යි. හැබැයි ඇත්තටම ඉල්ලුම සැපයුම වෙනස් වෙලා ඩොලර් එක 180ට යන්න ඕනේ. ඉල්ලුම සැපයුම වෙනස් වෙලා එතනට සමතුලිතයට ගියා නම් ඩොලර් එක 180ට බහිනවා. හැබැයි අරයා 200ම තියන් ඉන්නවා. අන්න ඒකට කියනවා අවතක්සේරු ගණන් ඉන්නවා කියලා. අපි කියුවා අධිතක්සේරු උණ තක්සේරු කියන එකේ අදහස ඒකයි කිව්වේ. හරි මේ වගේ ළමයි මේ වඩා තාත්වික තත්වයක්. හරිද මේකට විනිමය ස්ථායි කරන අරමුදලක් අවශ්‍ය නැහැ. වාසසහගත තත්වයන් වලට. මේකෙත් අවාසි තියෙනවා අර අපි අර කියපු පැත්තමයි. ස්ථාවරකයේ කිව්වනේ සමපේක්ෂකයෝ බිහි වෙන්නේ නැහැ විදේශ ආයෝජකයන්ට අවිනිශ්චිතභාවයක් නැහැ. මේක ඉතින් මේ දේවල් තියෙනවා. මේක වෙනස් වෙනවනේ. මේ උස් පහත් වීම නිසා ජාත්‍යන්තර වෙළඳාම් ප්‍රවර්ධනයට අපහසුයි. ආයෝජකයන් ණය සැපයුම් කරුවන්ට අවිනිශ්චිතයි. හරිද උනන්දු අඩු වෙනවා.
හරි අරගේ ළමයි තව concept කිහිපයක් තියෙනවා මම මේ කියන්නම් ඊට කලින් මේ ප්‍රතිප්‍රමාණය අවප්‍රමාණය මම කියලා දීපු නිසා ඒ වගේ මේ බලපෑම් ටික කියන්න යනවා මේ විදේශ විනිමය අනුපාතය වෙනස් වෙන්න බලපාන සාධක තමයි මේ තියෙන්නේ මේකත් පාඩම් කරන්න විභාගය අහන්න පුළුවන් ආනයන අපනයන ප්‍රාග්ධන සංචලනයන් මිල වෙනස් වීම සමපේක්ෂකයෝ ආර්ථික ශක්තිය බලපානවා රාජ්‍ය ප්‍රතිපත්ති බලපානවා මේ විදේශ විනිමය ඉල්ලුම සැපයුම් වෙනස් වෙන්න බලපාන සාධක කොටස් වෙළඳ පොළ කටයුතු බලපානවා රටේ දේශපාලනික තත්ත්වය බලපානවා අරක මං කිව්වා හරි අවප්‍රමාණය වීම හෝ ෂය වීම නැත්නම් අවප්‍රමාණය කිරීම කිව්වත් හරි ප්‍රතිවිපාක එකයි ඒකේ වෙන්නේ ළමයි මතක තියාගන්න අවප්‍රමාණයකදී වෙන්නේ ඩොලර් එකක් රුපියල් 200 ඉඳන් ඩොලර් එකක් රුපියල් 250 විතර වෙන එකනේ එතකොට වෙන්නේ ආනයනවල මිල කලින්ට වඩා වැඩි ඉම්පෝට් කරන බඩුවල මිල ගන්නට අර කලින්ට වඩා වැඩි එතකොට මිනිස්සුන්ගේ ආනයන වියදමත් කලින්ට වඩා වැඩි හරිද ආනයන භාණ්ඩ මත රඳා පවතිනවා නම් දේශීය නිෂ්පාදකයෝ ඒගොල්ලන්ගේ භාණ්ඩ හා සේවාවල මිල වැඩි. ඇයි? ආනයනවල ගාණ වැඩිනේ. ණය වාරික සහ පොලී ගෙවීම් වලට රුපියල් වටිනාකම වැඩි. ඇයි දැන් ඩොලර් එකක් 200 නෙවෙයි 250යි. ඒ වගේම ළමයි සංචාර කිපීම් වලට නම් හොඳයි. ඇයි ඉස්සර මිනිස්සු සුද්දෝ ඩොලර් එකක් ගෙනත් රුපියල් වලට කන්වර්ට් කරාම 200යි හම්බුනේ. දැන් 250ක් හම්බෙනවා. මැද පෙරදිග වල ඉඳන් සල්ලි එවන අයගෙත් සංක්‍රාම ගිණුම් යහපත් වෙනවා. ඒක හොඳයි. ඒ වගේම ආනයන මිල ඉහළ යාම අවාසි වුණාට ආනයන මිල ඉහළ යාම නිසා ආනයන අධෛර්යමත් වෙන්න පුළුවන්. අධෛර්යමත් වෙලා දේශීය භාණ්ඩ වෙත යොමු වෙන්න පුළුවන්. ඒක හොඳ තත්ත්වයක්. හරිද? අපනයන භාණ්ඩ සඳහා ඉල්ලුම වැඩි වෙන්නත් පුළුවන්. ඇයි දැන් ඉස්සර ඩොලර් එකක් වටින්නේ රුපියල් වලින් 200යිනේ. දැන් ඩොලර් එකක් වටනවන්නේ රුපියල් 250. හිතන්න ඔය ඉස්සර රුපියල් 200 බාණ්ඩේ ලංකාවේ රුපියල් 200ට තියෙන බාණ්ඩ ඇමරිකාවේ මිනිස්සෙක් ගන්නවා නම් එයාට ඩොලර් එකක් ඕනේ. දැන් රුපියල් 200 බාණ්ඩ ඇමරිකාවේ ඒ කියන්නේ රුපියල් 200 බාණ්ඩයක් මෙහෙන් ගෙන්න ගන්න ඇමරිකාවට ඩොලර් එකක් ඕනේ නැහැ. ඒ ඩොලර් එක දැන් 250යි. ඩොලර් එකට වඩා අඩු වගයක් ඕනේ. 0.0 ගාණක් ඕනේ ඩොලර්ස්. ඒක නිසා අපනයිනේ පෙයමුත් ඉහළ යනවා. ඒ වගේම මේ විනිමය අනුපාතයේ ෂෙයා වීම නිසා බලපාන දේවල් නේ කිව්වේ. ඉහළ යාම නිසාත් විවිධ දේවල් තියෙනවා. මේ ආනයනවල මිල ගණන් පහළ යනවා, උද්දමනය පහළ යනවා, දේශීය ණයවල විදේශීය ණයවල දේශීය වටිනාකම පහළ යනවා. විදේශීය ණය ආපසු ගෙවද්දි පිරිවැය අඩුයි. තව එකක් ආනයන මිල පහළ යාම නිසා ආනයන වැඩි වෙන්න පුළුවන්. වෙළඳ ශේෂයට අහිතකර බලපෑමක් ඇති වෙන්න පුළුවන්. විදේශිකයන් ලංකාවෙන් අපනයනය කරන භාණ්ඩවල අඩු කිරීමක් කරන්න පුළුවන්. අපනයන ධෛර්යමත් වෙන්න පුළුවන්. සේවා නියුක්තික විදේශ සේවා නියුක්තිකයන්ගේ වටිනාකම අඩු වෙනවා එවන සල්ලි වල. හරි. මේකෙන්ම මම කියන්න ළමයි තව කන්ඩිෂන් එකක් තියෙනවා. ඒකත් කියලාම යන්න. දැන් විනිමය අනුපාතයේ ෂෙයා වීම අප්‍රමාණය වීම අපි කතා කරානේ. ෂෙයා වීම ළමයි ඩොලර් එකක් රුපියල් 200 ඉඳන් ඩොලර් එකක් රුපියල් 250 වෙන එක තමයි මේ කිව්වේ. ඩොලර් එකක් රුපියල් 200 ඉඳන් ඩොලර් එකක් රුපියල් 250 වෙන එක. දැන් මේ තත්ත්වෙන් ළමයි ආනයන මොකද වෙන්නේ? කියන්න බලන්න. මෙතනින් මෙතනට එනවා කියන්නේ මිනිස්සු ආනයනය කරන එක මොකද කරන්නේ? ඩොලර් එකක් ඉස්සර රුපියල් 200යි. දැන් ඩොලර් එකක් ගන්න රුපියල් 250ක් ඕනේ. ආනයන අඩු වෙනවා. ඉස්සර රුපියල් 200ක ප්‍රයිස් එකක් තියෙන භාණ්ඩයක් ඇමරිකාවේ මිනිස්සෙක් ගද්දි ඇමරිකාවෙන් ඩොලර් එකක සල්ලි ඕනේ. දැන් රුපියල් 200 භාණ්ඩයක් ලංකාවෙන් ඇමරිකාවේ මිනිස්සයා ගෙන්න ගනිද්දී දැන් එයාට ඩොලර් එකක් ඕනේ නැහැ. ඇයි දැන් ඩොලර් එකක් රුපියල් 250ක් වටිනවා. රුපියල් 200 භාණ්ඩ ගෙන්නන්න ඩොලර් එකට වඩා අඩු ගාණක් ඕනේ. ඒ කියන්නේ අපනයන වැඩි වෙනවා. ආනයන අඩු වෙනවා අපනයන වැඩි වෙනවා කියන්නේ ළමයි වෙළඳ ශේෂයට ඒ කියන්නේ භාණ්ඩ ගිණුමේ ශේෂයට යහපත් බලපෑමක්ද අයහපත් බලපෑමක්ද තියෙන්නේ.
යහපත් බලපෑමක් තියෙනවා. හැබැයි මේක මේ අපි මතු පිටින් බැලුවට ළමයි මේක මෙහෙම්මම වෙන්නේ නැහැ. ඒක නිසා අපි සිලබස් එකේ ඉගෙන ගන්නවා අපි ওই කිව්වට විනිමය අනුපාතයේ ඡය වුණාට විදේශ විනිමය කියන්නේ වෙළඳ ශේෂයට යහපත් බලපෑමක් තියෙනවා කියලා. යහපත් බලපෑමක් වෙන්න නම් මෙන්න මේ දේවල් තියෙන්න ඕන. එකක් අපනයන ඉල්ලුම නම් වෙන්න ඕනේ. එතකොටනේ ඇමරිකාවේ මිනිස්සුන්ට ලංකාවේ භාණ්ඩවල මිල අඩු වුණාම වැඩි වැඩියෙන් ගෙන්න ගන්න. එතකොටනේ අපනයන ඉල්ලුම නම් වුණා. වැඩි ප්‍රචාරයක් දක්වනවා කියන එක නම් කියන්නේ. ඒ වගේම ආනයන ඉල්ලුම නම් වෙන්නත් ඕනේ. ඒ කියන්නේ ආනයන වල ප්‍රයිස් එක වැඩිනේ, ආනයන වියදම් වැඩිනේ. ඒ වියදම් වැඩි වෙද්දී ආනයන වල මිල වැඩිනේ. මිනිස්සු විශාල වශයෙන් ආනයන ගන්න එක අඩු කරොත් තමයි ආනයන වියදම අඩු වෙන්නේ. ඒක නම් වෙන්න ඕනේ. මිල වැඩි වෙද්දී මිනිස්සු ප්‍රමාණය විශාල වශයෙන් අඩු කරන්න ඕනේ. තව එකක් තියෙනවා. මේ මාර්ෂල් ලර්නර් කොන්දේසිය කියලා එකක් තියෙනවා. මේ තුන්වෙනි එක එන්නේ මාර්ෂල් ලර්නර් කොන්දේසිය. මේ මාර්ෂල් සහ ලර්නර් කියන දෙන්න මෙන්න මෙහෙම දෙයක් කියලා තියෙනවා. හරි මේ නම්මේ වුණාම හරි. හැබැයි මෙහෙමත් ඕකේ. අපනයන ඉල්ලුම් නම්මතාවයයි ආනයන ඉල්ලුම් නම්මතාවයයි දෙකේ එකතුව එකට වැඩි නම් ඒත් ප්‍රමාණව එකට වැඩි නම් මේ අපනයන ඉල්ලුම් නම්මතාවේ ආනයන ඉල්ලුම් නම්මතාවේ එකතුව එකට වැඩි නම් ඒත් වාසිදායක බලපෑමක් වෙන්නේ කියලා. ඒ කියන්නේ මේ දැන් මේක 0.8යි මේක 0.8යි මේක 0.8යි මේක 0.8යි කියලා හිතා. ඒතකොට දෙකම 9යිනේ. ඒත් අවුලක් නැහැ. දෙක එකතු එකට වැඩි. මාර්ෂල් ලර්නර් කියන්නේ ඒක. තව කන්ඩිෂන් දෙකක් කියනවා මේකට අදාළ වුණ නැතත්. මේක එකට අඩුයි නම් වෙළඳ ශේෂයට අවාසිදායක බලපෑමක් තමයි තියෙන්නේ. මේ දෙකේ එකතුව එකට සමානයි නම් වෙළඳ ශේෂයට කිසිම බලපෑමක් නැහැ. වෙළඳ ශේෂයට කිසිම බලපෑමක්. හරිද? මීට අමතරව කියලා තියෙනවා ළමයි අපනයන ඉල්ලුම විතරක් නෙවෙයි අපනයන සැපයුමත් නම් වෙන්න ඕනේ. අපිටත් සපය ගන්න පුළුවන් වෙන්න ඕනේ. ඒ වගේම මේ කිසිම දෙයක් වුණාට වැඩක් නැහැ රටේ මිල මට්ටම ගොඩාක් වැඩි වෙලා උද්දමනයක් ඇති වෙනවනම් මිල මට්ටම ස්ථාවර වෙන්න ඕනේ පස්වෙනි එක. ඉතින් මෙන්න මේ වගේ කන්ඩිෂන් සම්පූර්ණ වුණාම තමයි විනිමය අනුපාතයේ ෂය වෙලා වෙළඳ ශේෂයට යහපත් බලපෑමක් ඇති වෙන්නේ. මේ කන්ඩිෂන් තිබ්බේ නැත්නම් වෙළඳ ශේෂයට යහපත් බලපෑමක් ඇති වෙන්නේ නැහැ. මේ තියෙන්නේ පහ දේශීය මිල මට්ටම ස්ථාවර වීම අපේ ණයන සැපයුම නම් වීම මේ තියෙන මාර්ෂල් ලර්නර් කොන්දේසිය දෙකේ එකතුව එකට වැඩි අගයක් ගන්න ඕනේ. MCQ වල එහෙම මේක අහනවා. හරි. තව පුංචි කොටසක් තියෙනවා අපිට විනිමය අනුපාතවල ළමයි ප්‍රභේද කීපයක් තියෙනවා. ඒ ප්‍රභේද ටික කතා කරාම පාඩම මූලික වශයෙන් ඉවර කරන්න පුළුවන්. නාමික විනිමය අනුපාතය දෙවැනි එක මූර්ත විනිමය අනුපාතිකය තුන්වෙනි එක නාමික සඵල විනිමය අනුපාතිකය හතර මූර්ත සඵල විනිමය අනුපාතිකය පහ ක්‍රය ශක්ති සාම්‍ය විනිමය අනුපාතිකය මේ විනිමය අනුපාතිකය ළමයි ප්‍රභේද. නාමික විනිමය අනුපාතිකය කියලා කියන්නේ අපි කතා කරන සාමාන්‍ය එක. එක් රටක ව්‍යවහාර මුදල් ඒකකයක් තවත් රටක ව්‍යවහාර මුදල් ඒකක වලින් ප්‍රකාශ කරාම අපි ඒකට කියනවා නාමික විනිමය අනුපාතය කියලා. මේ නාමික විනිමය අනුපාතය දිහා බැලුවම ළමයි පුංචි දුර්වලතාවයක් තියෙනවා. දැන් ඩොලර් එකක් රුපියල්
180 තිබ්බේ කියලා හිතන්න. ඩොලර් එකක් රුපියල් 210 වෙලා ලංකාව කියලා හිතන්න. 210 වෙලා මේ බ්ලැක් මාකට් එකේ නම් 240ක්වත් වෙනවා. 240ක්ම දාමු. එතකොට ඔයාට පේනවා මේ වෙලා තියෙන්නේ රුපියලක අගේ බාල්දු වෙලා. ඒ කියන්නේ ඩොලර් එකක් වටිනවා ඉස්සර රුපියල් 180ක් දැන් ඩොලර් එකක් රුපියල් 240ක් වටිනවා. එතකොට මේක බැලුවාම අපිට පේනවා ලංකාවේ ලංකාවේ මිනිස්සුන්ට ආනයනය කරන එක නම් පාඩුයි දැන්. ආනයන භාණ්ඩ වල මිල වැඩි. හැබැයි ලංකාවේ භාණ්ඩ පිටරට මිනිස්සෙක් ගන්නවා නම් හොඳයි. මොකද දැන් ඩොලර් එක රුපියල් 180ක් නෙවෙයි ලංකාව ඇතුලේ රුපියල් 240ක් වටිනවා. ඉස්සර ගිය අවුරුද්දේ ලංකාවේ සංචාරයකට ආවනම් ඊට වඩා දැන් අඩු කොස්තයකින් ලංකාවේ ඇවිල්ලා සංචාරය කරලා යන්න පුළුවන්. මොකද ඉස්සර ඩොලර් එක රුපියල් 180යි දැන් ඩොලර් එක රුපියල් 240යි කියලා හිතනවා. හැබැයි ළමයි ලංකාවේ ඔය ඩොලර් එක 180ට තියෙද්දි හාල් කිලෝ එක රුපියල් 80යි දැන් හාල් කිලෝ එක 180යි. ඌට කලින් ඔය කාලේ සමහර වෙලා ඔය කාලේ ගෑස් එක රුපියල් 1100 ගාණක් දැන් ගෑස් එක 2500ක්. ඔය කාලේ පෙට්‍රල් රුපියල් 117යි දැන් පෙට්‍රල් රුපියල් 171යි. මෙහෙම හිතන මිනිස්සයාට හරියනවද? මේ මිනිස්සයා දකින දේ හරිද? ඩොලර් එක රුපියල් 180යි දැන් ඩොලර් එක 240යි කියලා අර ඇවිල්ලා එහෙනම් අපිට විදේශිකයෝ විදියට හොඳට ප්‍රති කරන්න පුළුවන් කියලා බෑ. මොකද හේතුව මේ රටේ උද්දමනය මේකෙන් පේන්නේ නැහැ. ඒක නිසා මේ රටක විනිමය අනුපාතයක් ගණනය කරද්දී හරිද? රටක විනිමය අනුපාතයක් ගණනය කරද්දී ඒ රටවල් දෙකේ උද්දමනයත් ගලපලා හොයන විනිමය අනුපාතයට තමයි අපි කියන්නේ මූර්ත විනිමය අනුපාතිකය කියලා. මේක හොයන්නේ නාමික විනිමය අනුපාතිකය වැඩි කරනවා දේශීය රටේ මිල මට්ටම බෙදනවා විදේශීය රටේ මිල මට්ටම. ඒ කියන්නේ රටවල් දෙකේම උද්දමනයේ ගලපලා තමයි මේක හදන්නේ. ඉතින් අන්නේ අනුව මූර්ත විනිමය අනුපාතිකය නම් අර මං කලින් දීලා තිබ්බේ. එහෙනම් අවුලක් නැහැ. මොකද ඔයා දන්නවා එහෙම පේන්නේ උද්දමනයත් ගැලපුවම් පස්සේ. එහෙනම් අවුලක් නැහැ. ඇත්තනම ඩොලර් එක උද්දමනයත් ගැලපුවම් පස්සේ 180 දැන් රුපියල් 240 වෙලා නම් ඇත්තටම හොඳයි පිටරට ඉන්න මිනිස්සුන්ට ලංකාවේ ඉන්න වාසි. හැබැයි අර තිබ්බේ උද්දමනය ගලපපු එකක් නෙවෙයි. උද්දමනය ගැලපුවම් පස්සේකට කියනවා අපි මූර්ත විනිමය අනුපාත. නිර්වචනය කරන්නේත් එහෙමයි. නාමික විනිමය අනුපාතිකයට රටවල් දෙකේ මිල මට්ටම් වල වෙනස ගැලපූ පසු විනිමය අනුපාතිකය මූර්ත විනිමය අනුපාතිකය නම් වේ. ඔහොම. තුන්වෙනි එක නාමික සපල විනිමය අනුපාතිකය. නාමික සපල විනිමය අනුපාතිකය කියන්නේ මෙහෙමයි. දැන් ඩොලර් එකක් රුපියල් 180යි තිබ්බේ. ඒක 240 වෙනවා. ඉන්දියානු රුපියල් එකක් රුපියල් 2.50යි තිබ්බේ. ඒක රුපියල් 1.80 වෙනවා. විහිළුවට හොඳේ. යෙන් එකක් රුපියල් මෙච්චරයි තිබ්බේ. මේ ගාන වෙනවා. මෙන්න මෙහෙම ළමයි රටවල් වල විනිමය අනුපාතයන් ගත්තොත් ඒවා වෙනස් වෙන්නේ එක එක දිශාවන්ට. ඒ වගේ මේ රටවල් වල විනිමය අනුපාතිකයේ දිශාවන්ට වෙනස් වෙනවා වගේම ඒ විදේශ ව්‍යවහාර මුදල් වලින් අපි ගනුදෙනු කරන්නේ විවිධ අනුපාතයන් වලින්. ඒ කියන්නේ විවිධ ප්‍රමාණයන් වලින්. ලංකාව වැඩියෙන්ම එක්ස්පෝර්ට් කරන රටවල් තියෙනවා ඇමරිකාව. ඒතකොට US ඩොලර්ස් පාවිච්චි වෙන්නේ. ඊට පස්සේ ඉන්දියාවත් එක්ක ගනුදෙනු කරනවා. ඉන්දියන් රුපියල් එක්ක ගනුදෙනු කරනවා ඒ කියන්නේ. චීනෙත් එක්ක යෙන් එක්ක ගනුදෙනු කරනවා. එතකොට රටක් කටයුතු කරන රටවල් කීපයක් තියෙනවා ප්‍රධාන වශයෙන්. ඒ රටවල් වල විනිමය අනුපාතයන් විවිධයි. ඒ විනිමය අනුපාතය වෙනස් වෙන්නේ විවිධ දිශාවන්ට. ඉතින් ළමයි ඔය ඔක්කොම දිහා බලලා මේ රටක් විදියට අපි වෙළඳ පොලේ විනිමය අනුපාතිකය මොකද වෙලා තියෙන්නේ පහළ ගිහිල්ලාද ඉහළ ගිහිල්ලාද කියලා එක එක ඒවා දිහා බලලා කියන්න බෑ. අර හරියට භාණ්ඩ 10ක් කරන් ළමයි භාණ්ඩ 10 මිල එක එක ආකාරයෙන් වෙනස් උනේ අපිට කියන්න බෑනේ පොදු වගේක්. දැන් කොටස් වෙළඳ පොලේ කොටස් තියෙනවා. කොටස් සමහර ඒවා ඉහළ යනවා සමහර ඒවා පහළ යනවා. ඉතින් කවුරු හරි යවුවොත් ෂෙයා මාකට් එකේ මිල මොකද උනේ කියලා කෙනෙක්ට කියන්න බෑ. ඒක වෙනුවට ඒගොල්ලන් සියල්ලම බර තබලා දර්ශකයක් හදලා තියෙනවා. කොටස් මිල දර්ශකය. අන්න ඊයේ කොටස් මිල දර්ශකයේ පල්ලෙහා ගියා. ෂෙයා මාකට් එක බහලා.
අන්න එතකොට කියන්න පුළුවන්. අන්න ඒ වගේ අර බර තබන ලද අගයක් ගණනය කරනවා. අන්න ඒකට අපි කියනවා නාමික සඵල විනිමය අනුපාතය කියලා. හරිද? ඒ කියන්නේ කිසියම් රටක් වෙළඳ හවුල්කාරීත්වය දරන ප්‍රධාන රටවල් කීපේ විනිමය අනුපාතිකයන්හි බර තබන ලද සාමාන්‍ය නාමික සඵල විනිමය අනුපාතය කියලා කියනවා. ඔක තමයි නාමික සඵල විනිමය අනුපාතය කියලා කියන්නේ. අර ප්‍රධාන වශයෙන් වෙළඳ හවුල්කාරීත්වයක් දරන රටවල් වල විනිමය අනුපාතිකයන්හි බර තබන ලද සාමාන්‍ය. හැබැයි ඒකෙත් ප්‍රශ්නයක් තියෙනවානේ. ඒක නාමිකනේ. ඒකෙත් අර උද්ධමනයේ කතාව නැහැ. ඒකට අදාළ රටේ මිල මට්ටමයි විදේශීය රටවල මිල මට්ටමයි. රටවල් ගොඩාක් තියෙනවානේ. ඒ වල මිල මට්ටමයි ගලපලා අපි මූර්ත සඵල විනිමය අනුපාතිකය හොයනවා. ඒක එතකොට උද්ධමනයත් ගලපලා හොයන්න. අර නාමික සඵල විනිමය අනුපාතිකයට දේශීය රටේ මිල මට්ටමයි විදේශීය රටවල මිල මට්ටම් ටිකයි ගලපලා. ඒ කියන්නේ උද්ධමනයේ බලපෑම ගලපලා හදුවාම අපි ඒකට කියනවා මූර්ත සඵල විනිමය අනුපාතිකය කියලා. ඔන්න සංකල්ප 4. ක්‍රය ශක්ති සාම්‍ය විනිමය අනුපාතය කියන්නේ ළමයි වෙනම එකක්. ඒක නම් හරි ලේසි. එච්චර අවුලක් නැහැ. අවබෝධ කරගන්න තියෙන්නේ. මෙන්න භාණ්ඩ මල්ලක් තියෙනවා. භාණ්ඩ මල්ලක් තියෙනවා. මේ භාණ්ඩ මල්ලේ හාල් කිලෝ 5ක පැකට් එකයි, පොල් ගෙඩි 5යි, හරිද? තේ කොළ පැකට් එකයි, කොහොම තියෙනවා භාණ්ඩ ටික. මේ භාණ්ඩ ටික ලංකාවේ ගන්න නම් රුපියල් 3500ක් වැය වෙනවා. මේ භාණ්ඩ ටික ඇමරිකාවේ ගන්න නම් ඩොලර් 10ක් වැය වෙනවා. ඒ කියන්නේ රුපියල් 3500ක ලංකාවේ ගන්න පුළුවන් භාණ්ඩ ටික ඇමරිකාවේ ගන්න ඩොලර් 10ක් යනවා. ඒ කියන්නේ ක්‍රය ශක්තිය අනුව බැලුවහම, ඒ කියන්නේ මිලදී ගැනීමේ හැකියාව අනුව බැලුවහම ඇමරිකන් ඩොලර් 10ක් ලංකාවෙන් රුපියල් 3500ක් වටිනවා. ඒ කියන්නේ ඩොලර් එකක වටිනාකම හොයන්න දෙපැත්තම 10න් බෙදමු. එහෙනම් ඩොලර් එකක් රුපියල් වලින් ගත්තොත් 350ක් වටිනවා. මෙන්න ක්‍රය ශක්ති සාම්‍ය විනිමය අනුපාතය. සමාන භාණ්ඩ පැසක් මිලදී ගැනීම සඳහා රටවල් දෙකට වැයවන වියදම අතර අනුපාතය කියනවා ක්‍රය ශක්ති සාම්‍ය විනිමය අනුපාතය කියලා. සමාන භාණ්ඩ පැසක් මිලදී ගැනීම සඳහා රටවල් දෙකට දැරීමට සිදුවන වියදම අතර අනුපාතය කියනවා ක්‍රය ශක්ති සාම්‍ය විනිමය අනුපාතය කියලා. මේ කියන්නේ මිලදී ගැනීමේ හැකියාව පැත්තෙන් විනිමය අනුපාතය කියලා. ඔන්න සංකල්ප 5. ඔය තමයි මූලික දේවල්. ඔතනින් ළමයි විනිමය අනුපාතය කියන කොටස ඉවරයි. හරි. එතකොට මේ පාඩමේ මම පුළුවන් උපරිම ළමයි වාට මතක් කරා. බොහොම පුංචි කරුණු කීපයක් තමයි මට මිස් උනේ. ඒ ටික මම හිතනවා ඔයා කියවලා ආපහු පාඩම් කරද්දි මතක් කරගන්න පුළුවන් වෙයි කියලා. හරිද? බොහොම කෙටි කාලයක් තියෙන්නේ. මට පේනවා ඇති ඔයා අහන් හිටියට මම මේ කතා කරන එක නවත්තන්නේ. ඒක නිසා ගොඩාක් මහන්සියක් වෙන්න වෙනවා. මොකද සාමාන්‍යයෙන් ඩේලි පැය 2-3 උගන්වලා හිමීට උගන්වන කරුණු ටික තමයි මම මේ ඔයාලට මතක් කරේ. මේක පාඩම් කරපු කෙනෙක්ට නම් ලොකු වටිනාකමක් ඇති අනිවාර්යෙන්. පාඩම් කරපු කෙනෙක්ට උනත් ඉතින් අහගෙන හිටියාම සමහර වෙලාවට MCQ එකක් දෙකක් හරි ලියන ප්‍රශ්නයක් හරි ලියා ගන්න කරුණු ටික හම්බ වෙයි. හරි? එතකොට මෙතනින් ওই කොටස් ටික ඉවර වෙනවා. මේකෙත් සෙන්ට්‍රල් බැංක් රිපෝට් එක බලන්න, අපනයන සංයුතිය බලන්න, ආනයන සංයුතිය බලන්න, ගෙවුම් විශේෂ ලේඛනයේ අදාළ රිපෝට් එක කියවන්න, විදේශ විනිමය පෙයින් හම්බෙලා තියෙන්නේ කොහොමද? විශේෂයෙන් 2020 බැංක් රිපෝට් එක කියවන්න. මොකද 2019ට වඩා 2020 ලොකු වෙනස්කම් ටිකක් වෙලා තියෙනවා. ඒ වෙනස්කම් බොහෝ විට විභාගය අහන්න පුළුවන්. මේ ඔයාට අදාළ වෙන්නේ 2019 වුණත් 2020 අනිවාර්යෙන් බලන්න. මේ පාර 2020 තමයි අහුවොත් අහන්නේ. මොකද සිදුණු වෙනස්කම් සියල්ල 2020 බැංක් රිපෝට් එකේ තියෙනවා. එක එක්සැම්පල් එක සාමාන්‍යයෙන් සංචාරක ශේෂ්ත්‍රයේ ආදායම ඩොලර් බිලියන 4.0 ගාණක්. හැබැයි 2020 බැංක් රිපෝට් එකට අනුව ඩොලර් මිලියන 600 ගාණයි සංචාරකවල ආදායම. ඉතින් අන්න ඒ වගේ මේ සුවිශේෂී වෙනස්කම් ටිකක් 2020 බැංක් රිපෝට් එකේ තියෙනවා. ඒ ටික බලන්න. මේ ආර්ථික වෘද්ධි වේගය ඍණ. හරි. මේ දේවල් ඒක නිසා බලලා මතක තියාගන්න. හරි. අපි එතකොට තව එක දවසක් අපිට ඉතුරු වෙලා තියෙනවා
ඒ දවසින් අපි සම්පූර්ණ සිලබස් එක කතා කරලා ඉවර කරනවා. නිදහසින් පසු ශ්‍රී ලංකා ආර්ථිකය මෙහෙම කතා කරන්නේ නැහැ. ඒකේ නෝට් එක ඔයාලට කියව ගන්න තියෙන්නේ. ඒකේ බර තැබීමත් ගොඩාක් අඩුයි. අවුරුදු 5කට විතර සැරයක් එක MCQ එකක් ලියන ප්‍රශ්නයක් දෙකක් අන්තිම එකේ එන එකයි වෙන්නේ. හරි. අපි ඊළඟ දවසේ හම්බෙමු.